හරි අපි පටන් ගමු පුතේ. නෙට්වර්ක් කොටස පටන් ගමු. එතකොට කොටස පටන් ගන්නකොටම ප්‍රශ්නයක් අහලා තියෙනවා. සර් දවල්ට ඩවුන්ලෝඩ් ස්පීඩ් අඩුයි. දැන් ප්‍රශ්නේ අහපෙක් කෙනා ඉන්නවද දන්නේ නැහැ. හරි සර් දවල්ට ඩවුන්ලෝඩ් ස්පීඩ් අඩුයි රැයට එහෙම නැහැ. ඒ ඇයි? හරි උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් අපි හැමෝටම බලපාන සාමාන්‍ය කාරණයක් තමයි මේ තියෙන්නේ. සර් දවල්ට ඩවුන්ලෝඩ් ස්පීඩ් අඩුයි රැයට එහෙම නැහැ කියලා කියනවා. ඒ ඇයි? කො බොහොම සරල කාරණයක් පුතේ තියෙන්නේ. උත්තරයක් තියෙනවද? රජේන්ද්‍ර කියනවා ගොඩක් කට්ටිය ඔන්ලයින් ඉන්න වෙලාවක් තමයි දමල් වරියෝ හරියටම හරි. ඔක තමයි පුතේ කතන්දරේ බොහොම සරලයි. ඒක තමයි මම ඔයගලන්ට කලින් කිව්වේ පුතේ. දැන් අපේ දැන් ලයින්ස් වල ස්ට්‍රෙන්ත් එක නැත්තම් ඒ සපේන අන්තර්ජාල සම්බන්ධතාවයේ ශක්තිය නැත්තම් ප්‍රමාණය බලය කියන එක පුතේ. හරි. වැඩියෙන් පාවිච්චි කරන වෙලාවට වැඩි කරලා අඩුවෙන් පාවිච්චි කරන වෙලාවට අඩු කරාට ප්‍රශ්නයක් නැහැ නේ. ඒතර අපි ගත්තොත් එimhe රැයට ගත්තොත් ගොඩාක් වෙලාවට භාවිතය සීමිතයිනේ. නේ නයිට් ඩේටා පාවිච්චි කරන කට්ටිය ටිකක් පාවිච්චි කරන බව ඇත්ත. ගොඩක් වෙලාවට නයිට් ඩේටා පාවිච්චි කරන කට්ටියත් පාවිච්චි කරන පුතේ උදේටනේ. මහරය පාවිච්චි කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. හරි සාමාන්‍ය අන්තර්ජාලය භාවිත කරන අය තත්ත්වය ගොඩාක් අඩුයිනේ. විශේෂයෙන්ම දැන් කාර්යාල පරිසර අරම ඔක්කොම පුතේ රැයට වහලානේ. හරි එතකොට වෙන්න ඕනි ඒක. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. හරි එතකොට අන්තර්ජාල සම්බන්ධතාවයේ සපයන්නේ එකම රටාවකට. එතකොට හරි එතකොට දවල් කාලේට පුතේ අන්තර්ජාලය භාවිත කරන පරිශීලක ප්‍රමාණය ගොඩාක් වැඩි. හරි ඒතර පරිශීලක ප්‍රමාණය වැඩි වෙනකොට අර ලබන සම්බන්ධතාවයේ නැත්නම් ඒ ස්ට්‍රෙන්ත් එක පුතේ හැමෝටම බෙදිලා යනවා. බෙදලා ගියාම මොකද වෙන්නේ? එක්කෙනෙකුට ලැබෙන ශක්තිය අඩුයි. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩු වෙනවා. හරි හැබැයි රැයට පාවිච්චි කරන ප්‍රමාණය වැඩි අඩු නිසා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි වෙනවා. ඔක තමයි කතන්දරේ. දැන් රජේන්ද්‍ර කියන කාරණේ හරි. එයා කියනවා මොකද්ද? ගොඩක් කට්ටිය ඔන්ලයින් ඉන්න වෙලාවක් තමයි දවල් වරුව. ඔව්. ඒක තමයි කේස් එක. ඒ තමයි පුතේ දැන් අද ක්ලාස් එක පටන් ගන්නකොටත් මම ඔයගලන්ට කිව්වේ අර කොළොන්න පැත්තේ දරුවෙක් මට කතා කරා කියලා. එයා සමහර සම්බන්ධලා ඉන්නව වෙන්නත් පුළුවන්. මම උදේට ඇහුවා. උදේට ඇහුවා එයා ඉන්නවද කියලා. ඉන්නවා කියලා නම් කිව්වේ නෑ. හරි ඒගොල්ලන්ට පුතේ 9 10 වගේ වෙනකන් සම්බන්ධ වෙන්න පුළුවන්ලු. ඊට පස්සේ ඔටෝමැටිකලි විසන්දි වෙනවලු. ඒකට ප්‍රධාන හේතුව තමයි පුතේ ඉතින් 10න් පස්සේ අන්තර්ජාලය භාවිත කරන පිරිස වැඩි වෙනවා. වැඩි වෙන්න මොකද වෙන්නේ? යම් පිරිසකට භාවිත කරන්න බැරුව යනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒ නිසා තමයි ඔයගලන්ට මම කිව්වේ රජය මැදිහත් වෙලා කරන්න ඕනි වැඩ. මොකද මේ සමාගම් පුතේ හිතලා වැඩේ කවදාවත් ලංකාවේ කරන්නේ නැහැ. ලංකාවේ සමාගම් වල පුතේ 99.9%කම ඔළුවේ තියෙන්නේ ලාභය විතරයි. ඔළුවේ තියෙන්නේ ලාභය විතරයි. ඒ නිසා මේ සමාගම් හිතලා ඕවා කරන්නේ නැහැ. ඒක තමයි තියෙන අභාග්‍යය. අපි මනුස්සකම ගැන කතා කරනවා නේ. හරි. ඊගාවට මේ බුද්ධ ආගමෙන් පෝෂණය වෙලා තියෙනවා මාර දේවල් ටිකක් කතා කරාට ක්‍රියාකාරීත්වයේදී ගත්තොත් උදේ එහෙම නැහැ. ඒ නිසා සමාගම් හැම වෙලෙම බලන්නේ මොකක්ද? ඔව් ඒගොල්ලන්ගේ ලාභය තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ කියන්නේ අඩු වියදමකින් කොහොමද වැඩි ලාභයක් ගන්නෙ. ඕකම තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ නිසා ඒවා නියාමනය කරන්න තමයි උදේ රජයේ ආයතන තියෙන්නේ. දැන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියලා ආයතනයක් තියෙනවා. හරි ඒ ආයතනයෙන් දැනට නම් පේන්නේ නිකන් සම්බන්ධතා දෙනවා කියන කාරණේ විතරයි. හැබැයි ඒගොල්ලෝ පුතේ හැම ප්‍රදේශයක්ම ගවේෂණය කරලා හොයලා බලන්න ඕනි. දැන් මිනිස්සු පුතේ දැන් ඕගොල්ලොන්ට සම්බන්ධතාවය ස්පීඩ් එක අඩු වුණා. දැන් මට වුණත් එහෙම තමයි තත්ත්වෙ පුතේ. හරි මම දැන් මේ ඔන්ලයින් පන්ති කරන්න ගත්තට පස්සේ අන්තර්ජාල සම්බන්ධතා 4ක් විතර පාවිච්චි කරා. ඒකෙන් යම් තාක් දුරට හෝ හොඳ එක තමයි දැන් මේ පාවිච්චි කරමින් ඉන්නේ. ඒකත් මම බලාපොරොත්තු වෙන තත්ත්වෙම නැහැ. හරි අපි උදේ වීඩියෝ එකක් සයිට් එකකට අප්ලෝඩ් කරන්න ගියාම සමහරට පැය එකමාරක් දෙකක් යනවා. හරි එතකොට අපි කම්පියුටරේ වෙන වැඩක් කරොත් තවත් ස්ලෝ වෙනවා. ඉතින් පුතේ ඒක අපරාධේ කාලයක් නේ. හිතන්නකෝ. හරි එතකොට මේ ඒක මම කිව්වේ ඉතින් අපිටත් මේ දැන් නගරයේ ආසන්න ජීවත් වෙලා පුතේ අපිටත් ඔහොම නම් ඉතින් හිතලා බලන්නකෝ. හරි හැබැයි ඉතින් අපි පුතේ වැය කරන කාලයට ගෙවන්න එපා. වැය කරන කාලේ නෙමෙයි අතට මේ ප්‍රමාණයට අපි ගෙවන්න ඕනේ. ඒතර අපෙන් අඩුවෙන් සල්ලි ගන්නවා කියලා එකක් නැහැ නේ. හරි එතකොට ඕගොල්ලන්ට දැන් මම කියන එක හරියට ඇහුණත් නැතත් ඕගොල්ලෝ කියන එක මට ඇහුණත් නැතත්
අපි දෙකොල්ලම පුතේ බිල ගෙවන්න ඕනේ. නැත්තම් අපේ සල්ලි කැපෙනවා. ඒව ලස්සනට අදාළ විදිහටම බදුත් එක්කම වෙනවා. හැබැයි සේවාව 100%ක් සාර්ථකව අපිට ලැබෙන්නේ නැහැ. මම ඒකයි පුතේ කියන්නේ දැන් මේක මෙහෙම කිව්වම සමහරවිට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් කමක් නැහැ පුතේ. කියන්න ඕනේ මේ වෙලාවෙම. නේ ඕගොල්ලන්ගේ දෙමව්පියන්ටත් පුතේ ඊටාම වැදගත් මේ මොහොත. හරි? නේ රටේ ඉන්න පාලකයෝ කියන කට්ටිය ඇත්තටම ඉන්නේ අපි වෙනුවෙන්ද ඒගොල්ලෝ වෙනුවෙන්ද කියලා තීරණය කරන්න. නේ සමහරලාට සමහර පාලකයින්ගේ නේ පින්තූර පාව පුතේ ගෙවල් වල ගහගෙන ඉන්නවනේ. නේ ඒ තරම් ගරු කරනවා. අර දෙයයන්ට බුදුන්ට වගේ මල් තියලා වැන්දේ නැති වුණාට එහෙම ගරු කරන පුරවැසියෝ ලංකාවේ ඉන්නවා. හරි? ඒතර පුතේ අපි එහෙම ගරු කරන්න ඕනි තමයි මිනිස්සුන්ට. හැබැයි මේ මිනිස්සු පෙරලා මිනිස්සු විදිහට වැඩ කරනවා නම්. හරි? ඒගොල්ලන්ට කොච්චර දේවල් ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා කියන්නකො. හැබැයි ඒක කරෙන්නේ නැහැ. ඔක තමයි මම කිව්වේ. රයිට්. එතකොට අරගේ ප්‍රශ්න උත්තරේ තමයි මොකද්ද? රජින්ද්‍ර දුන්නේ. ඒක හොඳයි. ඒ කියන්නේ වැඩියෙන් යූස් කරන වෙලාවේදී හරි? වැඩියෙන් යූස් කරන වෙලාවේදී පුතේ ශක්තිය වැඩි කරේ නැත්නම් තියෙන ශක්තිය තමයි හැමෝටම බෙදලා යන්නේ. හරි නිකන් ඔයගොල්ලෝ හිතන්න ටැප් ලයින් එකක් ගැන හිතන්නකෝ. ටැප් ලයින් එකක් ගත්තොත් එහෙම මේ වතුර පරිභෝජනය කරන වැඩි වෙලාවකදී එන ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඊගොඩ කරන්ට් ලයින් එකක් ගන්නකෝ. මේ සමහර ගම්මාන තාමත් තියෙනවා. සමහර ගම්මානවල පුතේ ලැබෙන බලයට වඩා භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙච්චාම සමහර ගෙවල් වල ලයිට් තියෙන ඩිම් වෙලා. දැන් ටියුබ් ලයිට් වගේ දේවල් එහෙම පාවිච්චි කරන්නම් බෑ. ඒ නිසා සමහර ගෙවල් වල එවැනි බල්බ්ස් වේලාසලින් පත්තු කරනවා. පහ මාර වෙනකොට පත්තු කරලා තියෙනවා. මොකද හවස් වෙච්චාම පත්තු කරන්න බැරි හින්දා. මොකද ඒක අර පත්තු වෙන්න ටිකක් වැඩි වෝල්ටේජ් එකක් ඕන. දැන් තේරෙනවද? ඔක තමයි කතන්දරය. රයිට්. ඇති අපි යමු නෙට්වර්ක් පාඩමේ අපි නවත්තපු තැනට. එතනත් පුතේ IP ඇඩ්‍රස් සම්බන්ධව කතා කරන්න ඕනි. බොහෝ දේ මම කතා කරලා ඉවරයි. දැන් පොඩි එක කැලලක් තියෙනවා කතා කරන්න. ඒක අපි කතා කරමු. මේ ගැටලුවත් විසඳලා. නේ එතකොට පුතේ අපි ගිය සුමානේ ගැටලුවක් දීලා තමයි පන්තිය නැවැත්තුවේ නේ. හරි. මට කියන්න පුතේ කවුරු හරි මොකක්ද මේ ගැටලුව කියලා? මම IP පිනියක් දුන්නා. මොකද්ද පුතේ මේ ගැටලුව? කිවෙන ගැටලුවද? අතලා කියන්න. මේ ගැටලුව 6 වෙනි ගැටලුව right. 6 වෙනි ගැටලුවට සාපේක්ෂව right 6 වෙනි ගැටලුවට සාපේක්ෂව IP ලිපිනයක් දුන්නා. දීලා ප්‍රශ්න ටිකක් දුන්නා. right अंक 6 IP लिपि මොකද පුතේ IP ලිපිය දුන්නේ 150යි 200යි 12යි 150යි 200යි 12යි 30ද 30ද ඔව් සර් right ඊට පස්සේ මොකක්ද අන්තිම විස්තරේ යන IP ලිපිනේ සහිත පරිගණක ජාලය සලකන්න මෙම ජාලය උපජාල 7කට වෙන් කළ යුතු නම් නව උපජාල වසන ජාලයක තිබිය හැකි උපරිම පරිගණක සංඛ්‍යාවයි කාණ්ඩ ප්‍රමාණයයි පළමු කාණ්ඩ ප්‍රමාණය නෙමෙයි කාණ්ඩයක ප්‍රමාණය එහෙම නේද ඔව් එක උස්මට කියවගෙන යන්න එපා හිර වෙයි හරි මට පැහැදිලි ඔව් අරකට අදාළව සදීපා කියලා තියෙනවා අර ප්‍රශ්නට අදාළව බෑන්ඩ් විඩ්ත් එක නිසා ඔව් බෑන්ඩ් විඩ්ත් එක තමයි බෑන්ඩ් විඩ්ත් එක ෂෙයා වෙනවා එතකොට වැඩියෙන් අන්තර්ජාල සම්බන්ධතාවය භාවිත කරන වෙලාවට බෑන්ඩ් විඩ්ත් එක මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ ඊට පස්සේ තව එක්කෙනෙක් කියලා තියෙනවා Wi-Fi එකකට device කීපයක් connect වෙලා වාගෙන ඔය එක හරියද එතන Wi-Fi එකකට connect devices කීපයක් connect වෙලා කියලා කියන්නේ එක Wi-Fi සම්බන්ධතාවයක් එනවා නම් නැත්නම් එක අන්තර්ජාල සම්බන්ධතාවය ඇවිල්ලා Wi-Fi ක්‍රමයට Wi-Fi සංඥා භාවිත කරලා මේක උපකරණ ගොඩකට ෂෙයා වෙනකොට පුතේ උපකරණ ගන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ඔය එක්කෙනෙකුට ලැබෙන බෑන්ඩ්විඩ්ත් එක අඩු වෙනවා. තේරෙනවද? ඒ වගේ තමයි. එතකොට
සම්බන්ධතාවය ප්‍රබල වුණොත් තමයි උපකරණ ගොඩකට නැත්තම් කීපයකට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි ඇති. හරි. එතකොට ප්‍රශ්න තමයි IP ලිපිනේ දීලා තියෙනවා පුතේ 150යි 200යි 12යි 30 කියලා. IP ලිපිනේ 150යි 200යි 12යි 30 මේ IP ලිපිනේ සහිත පරිගණක ජාලය උපජාල කීයකට කඩනවලුද? 7කටනේ. 7ද කීයද පුතේ? ඔව් 7යි. ඔව් මේ IP ලිපිනේ සහිත පරිගණක ජාලය උපජාල 7කට කඩනවලු. එහෙමනම් අහනවා ජාලයේ නව උපජාල වසනය මොකද්ද? ඊගාවට එක උපජාලයක තියෙන පරිගණක ගාන කොච්චරද? නේ? ඊගාවට වළංගු IP ලිපින පරාසයත් පුතේ අහනව නේද? ඔව් සර්. ඔව් ඊගාවට කාණ්ඩයක ප්‍රමාණය ඔය ආදි වශයෙන් ඉස්සරහට එනවනේ. එහෙම නේද? ඔව් සර්. හරි. එහෙනම් අපි යාන්ත්‍රණයේ ගිස්මාන ඉගෙන ගත්තා. IP ලිපිනේ අපි දන්නවා නම් ඉතුරු කාරණා මොනවද? මොකද්ද පුතේ ජාල පන්තිය? IP ලිපිනේ පටන් ගන්න 150 නම් ජාල පන්තිය මොකද්ද? හා 150 අයිති වෙන්නේ B පන්තියට. ජාල පන්තිය B. එහෙමනම් පවතින උපජාල ආවරණය මොකද්ද? 255 ඒවා 2යි. ක්ලාස් B නම් 255 2යි 0.0යි නේ. එහෙමනම් මොකද්ද ජාල අංකය network ID එක? ජාල අංකය IP ලිපිනයයි පවතින උපජාලය ආවරණය අතර තියෙන n මෙහෙයුමෙන් තමයි ජාල අංකය හොයන්නේ. එතකොට පවතින උපජාල ආවරණයේ 255ට අදාළ ස්ථානයට සෙට් වෙන IP ලිපිනේ අංකය එහෙම වෙනවා. ඒ නිසා 150 මෙතෙන්ට එහෙම වෙනවා. මෙතනත් 200 එහෙම වෙනවා. ඊට පස්සේ මේ දෙක බිංදු හින්දා මේක බිංදු වෙනවා. මම නැවත පුතේ මතක් කරනවා. එතකොට මේකේ ජාල අංකය ඉන්නේ මේකෙන් කියන්නේ මොකද්ද? මේ පරිගණක ජාලය මොන විදිහට භාවිතයේ තිබුණා? හොඳට අහගන්න. මේ පරිගණක ජාලය මොන විදිහට භාවිතා කරත් පුතේ ඒ ජාලයේ තියෙන සෑම IP ලිපිනයකම මුල අංක දෙක නියත විය යුතුයි. ඒ කියන්නේ මුල අංක දෙක 150යි 200 වෙනස් වෙන්න බෑ. ඒක එහෙමමයි. වෙනස් වෙන්නේ මෙන්න මේ අංක දෙක. හරි? පැහැදිලිද? එතකොට මේ අංක දෙක වෙනස් කරමින් තමයි පුතේ IP ලිපින හදන්නේ. දැන් අපිට අත්දැකීමක් තියෙනවනේ නේ. IP ලිපින කියලා කිව්වහම ජාලයේ තියෙන පරිගණක ගානට සමාන IP ලිපින ගානක් හැදෙන්න එපා. හරි? right. නිකමට අපි ගමුකෝ මෙහෙම. දැන් ජාලාංකය මේකයි කියන එක පුතේ අපි හැමෝටම පැහැදිලිනේ. right. මෙයයි අතර සිදු කරන n මෙහෙයුමෙන් තමයි මේක ගන්න. ඒක අපි හදලා පෙන්නන්න ඕනේ නැහැ මෙතනදී. හැබැයි රචනා ප්‍රශ්නක හදන්න කිව්වොත් හදන්න ඕනේ ඈ. ඒකටත් මම නෝට් එකේ උදාහරණයක් කරා. දැන් මට කියන්න මේ පවතින తත්වය මත හරි සෑදිය හැකි උපරිම IP ලිපින ගාන කීයද? මේ පවතින తත්වය මත සෑදිය හැකි උපරිම IP ලිපින ගාන. ජාල උපජාල අනම්මන පස්සේ කතා කරමුකෝ. මට කියන්න පුතේ මේ පවතින తත්වය මත සෑදිය හැකි උපරිම IP ලිපින ගාන. කීයද? කො ගිම්හාන් දිල්හාර කියනවා 256යි කියලා. කවුද පුතේ 255යි කියලා උත්තර දුන්නේ? 255යි කියලා. කසුන් චාරක right. ඊගාවට රජීන්ද්‍රත් කියනවා 256යි. තමින්දු වෙනස් උත්තරයක් දෙනවා 256යි කියලා. සේසාදි කියනවා, ගිම්හාන් කියනවා, රජීන්ද්‍ර තව පන්තියේ ඉන්න ඔය 4-5 දෙනා විතරද? මට කියන්න ඔය තත්වයේ මත සෑදිය හැකි උපරිම IP ලිපින ගණන කොපමණද?
හසිත ලක්ෂාන් කියනවා 65537යි 36යි කියලා. කොහොනිත් අය? ගීෂාන් ශාවින්දත් කියනවා 65536යි. අනිත් අය ෂනාල් කියනවා 65536යි කියලා. කො කොහොමද මේ අර උත්තර දෙන්නේ නැති අය උත්තර දෙන්නෙම නැහැනේ. ආ කොහොමද උත්තර? සචිනි නිසංසලා කියනවා 65534යි. අහගන්න දැන් බලන්න ඔයගොල්ලන්ගේ මේ උත්තර තුල පුතේ තියෙනවනේ උත්තර කිහිපයක්. මම අර කලින් කතා කරනකොටත් කිව්වේ ඕකයි. මෙහෙම තියෙන්න බෑ පුතේ. මෙහෙම තියෙනවා කියලා කියන්නේ පුතේ ගැටලුවක් නේ. හරි. මේක එක එක විදිහේ උත්තර එන්න ඕනි ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හේතුව නේ කවුරු උත්තර දුන්නත් පුතේ මේකට එන්නේ එක උත්තරයයි. ඔක අපි දන්නවා දැන් වර්ග සමීකරණයක් වගේ දෙයක් විසඳපුවාම නම් උත්තර දෙකක් එනවා. ඝන සමීකරණයක් විසඳුවොත් උත්තර තුනක් එනවා. ඒ වගේම සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන් අර රචනා ආකාරයේ ප්‍රශ්න නේ වාක්‍ය ආකාරයේ ප්‍රශ්න හරි උත්තර කිහිපයක් තියෙනවා. නමුත් පුතේ මේ වගේ එක කවදාවත් එහෙම වෙන්න බෑනේ. නේ? රයිට්. මම කතා කරනවා එයා මාත් එක්ක කතා කරන්න. ශලනි කෞශල්‍ය. පුතේ ඔයාගේ උත්තරේ තියෙනවා 256යි කියලා. ඔයා 256 කියන නිගමනයේට උත්තරයට ආවේ ඇයි? මොකද්ද පදනම? කතා කරන්න. ඔකියන්. ශලනි. මයික් එක වැඩ නැද්ද? වෙලාවට නේද? වෙලාවට මයික් එක වැඩ නැති නේද? හරි. රයිට්. ඔව්. ඊගාවට බානුක කියන පුතේ 256 කිව්වේ ඇයි කියලා? බානුක නවෝද? ඇයි ඔයා 256 කියලා කිව්වේ? බානුක උත්තරයක් නැහැ නේ. ඉෂාන් කල්ලහර කියන පුතේ ඔයත් කියලා තියෙන 256 කියලා. ඉෂාන් කල්ලහර උත්තර දෙන්න නැත්නම් මේ කාර්ය ගෙනියන්න බෑ පුතේ ඉස්සරහට. ඉෂාන් කල්හාර ඔයත් කියනවා 256 කියලා. මොකද 256 කියලා කියන පදනම? කො කතා කරන්න? වාගෙත් මයික් එක වැඩ නැහැ නේද? සේසාදිත් කියනවා 256 කියන පුතේ ඩක් ගාලා. සේසාදි සර් මේ 256 කියන පුතේ ඒ ටික නම් මට ඇහුන්නේ ආයි කියන්නකෝ.
कैसा दिया हैं? ये देसी भाषा है इसमें में एक අවසාන සත්කාර අන්තිමට බිඳු දෙකක් අවසාන සත්කාර අන්තිමට බිඳු දෙකක් ඔව් ඒකේ අවසාන බිඳු දෙකයි කියන්නේ මේ 10 පාදේ නිරූපණය කරනවා නම් 65 තමයි 260 නේ 65,535යි කියලා දා කියන්නේ. හරි. ගිහාන් කියන්නේ පුතේ. අවසාන සත්කාර අංකයට හරි මට පැහැදිලි පුතේ. මට පැහැදිලි. ගිහාන් කියන්නේ ගිහාන් තාරක. අයියා 256 කියලා ගත්තේ. ආ ගිහාන් निशब्दයි නේ. රජේන්ද්‍ර කියන පුතේ. ඇයි වත් 256 කියලා ගත්තේ? නෑ සර් උත්තරේ සර් 65,536. ඔව් ඇයි එහෙනම් අර කලබල වෙලා 256 කිව්වේ? නැත්නම් සර් මේ බිඳු අට අවසානයකට විතරයි. ඈ? බිටුවට බිඳු දෙකක් ගත්තේ නෑ සර් මම එකයි ගත්තා. හරි පැහැදිලි පැහැදිලි. අන්න එහෙම උතේ උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගලන්ට දැන් මම කියන මයික් එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙම උන ටයිප් කරලා උත්තර දෙන්න. ඒ කියන්නේ මෙහෙම පුතේ ඔයගලන්ට අර ආත්ම ශක්තිය කියන එක පුතේ මේක ඇතුලේ මේ හොඳට තියෙන්න ඕනේ. දැන් මම කතා කරනකොට ඒ කතා කරන දේට සාපේක්ෂව ඔයගලන්ටත් පෙරලා උත්තරයක් දෙන්න පුළුවන් නම් ඔයගලගේ මතය ඔයගොල්ලෝ කියන්න. ඒ මතය වැරදි නම් නිවැරදි කිරීම තමයි පුතේ මගේ වගකීම. හරි? තේරෙනවනේ ඒ නිසා ඔයගොල්ලෝ උත්තර වරදින්න පුළුවන් පුතේ. ඒක ස්වභාවිකයි. දැන් මම ලියනකොට මටත් වරදින්නේ. නේ? ඒතර ඒවා නිවැරදි කරලා ගමන් කිරීම තමයි අපි කරන්න ඕනි කාර්යය. හරි බලන්න හොඳට මම ගිය සුමානත් ඔකට පැහැදිලි කරලා දුන්නා. නමුත් මේ සුමානේ ලැබිච්ච උත්තරවල යම් ගැටලුවක් තිබිච්ච නිසා තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ කතා කරන්නේ. අපේ පුතේ IP ලිපිනයක් අයිති ජාලපන්තිය මොකක්ද කියලා හොයාගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ ඒ ජාලපන්තියට ආවේනිකව පවතින උපජාලාවරණය මොකක්ද කියන එක දැනගන්නවා. හොයාගන්නව නෙමෙයි දැනගන්නවා. ඇයි? පවතින උපජාලාවරණය කියලා කියන්නේ පුතේ නියත තත්වයක්. ඒක පන්තියට ආවේනිකයි. පන්තිය A නම් මොකද වෙන්නේ? 255යි 0.3යි. පන්තිය B නම් 255 2යි 0.2යි. පන්තිය C නම් 255 3යි 0යි. ඒක නියතයක්. හරි? එතකොට මේ තියෙන්නේ එහෙනම් පවතින උපජාල ආවරණය. IP ලිපිනයයි පවතින උපජාල ආවරණය අතර n මෙහෙයුම කරාම තමයි පුතේ මේ උත්තරේ අපිට එන්නේ. ඒකට තමයි අපි ජාල අංකය කියලා කියන්නේ. එතකොට මම ගියසුමානෙත් ඔයගොල්ලන්ට ඇදලා පෙන්නුවා මෙන්න මේකේ. ඇත්තටම දැන් IP ලිපිනයට සාපේක්ෂව අපි මේක හිතුවොත් මේකේ තේරුම මොකක්ද? මෙන්න මේකේ බිඳු වලින් නිරූපිත කොටස කියලා කියන්නේ පුතේ මොකද්ද? සත්කාරක කොටස. සත්කාරක කොටස නැත්නම් ඔකට අපි ධාරක කියලා කියනවා. හොස්ට් කියන්නේ ඔකට සත්කාරක කොටස නැත්නම් ධාරක කොටස. හැම වෙලේම ජාලාංකයේ බිඳු වලින් පෙන්වන්නේ මොනවද? සත්කාරක කොටස නැත්නම් ධාරක කොටස. එතන මෙන්න මේ සත්කාරක කොටසට වෙන් වෙන ප්‍රමාණය තමයි පුතේ IP ලිපින ගොඩනගන්න භාවිතා කරන්නේ. ඇයි අපි කියවන්නේ පුතේ මේ කොටස නියතයි කියලා? නේ? ජාලාංකයේ මේ බිඳුව නොවන ඉලක්කම් වලින් පෙන්වන කොටස අනිවාර්යයි. ඒක තමයි මුලින් තියෙන්නේ. ඒක නියතයි. මම කිව්වේ මේ ජාලය මොන විදියේ ජාලයක් වුණත් ඒ ජාලයේ තියෙන සෑම පරිගණකයකටම ලබා දෙන IP ලිපිනේ මුල ඉලක්කම් දෙක නියතයි 150යි 200යි එන්නම ඕන. හරිද? එතන මේක තමයි වෙනස් වෙන්නේ. පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙමින් යන්නේ. බොහොම සරලයි පුතේ පටලව ගන්න එපා. මෙතනත් බිඳුවක් තියෙනවා මෙතනත් බිඳුවක් තියෙනවා බිඳු දෙකක් තියෙනවා. දැන් මේ බිඳු දෙක පුතේ නිරූපණය වෙන්නේ 10 පාදෙන්නේ. නේ? ඕක දෙකේ පාදයෙන් නිරූපණය කරොත් එක බිඳුවකට එනවා බිඳු කීයද? 8ක්. බිඳුවේ 8ක් පිටු 8ක් එනවා. ඊගා බිඳුවටත් එනවා පිටු 8ක්. මොකද අපි දන්නවා පිටු 8 කාණ්ඩ 4ක් නේ පුතේ මේකේ තියෙන්නේ. එතකොට මේ 150 කියන අගය තුල පිටු 8ක් තියෙනවා. 200 කියන අගය තුලත් පිටු 8ක් තියෙනවා. මේ බිඳුවේත් පිටු 8ක් තියෙනවා. මේ බිඳුවේත් පිටු 8ක් තියෙනවා. එහෙනම් පුතේ 10 පාදයෙන් බිඳු දෙකක් කියලා කියන්නේ දෙකේ පාදයෙන් කොච්චරද? පිටු 16ක්.
එහෙනම් මේක දෙකේ පාදයෙන් පෙන්නුවොත් මෙතන තියෙනවා පුතේ පිටු 16ක්. එහෙනම් සෑදිය හැකි උපරිම අයි පිළිපින ගන්න. සෑදිය හැකි උපරිම අයි පිළිපින ගන්න කියලා කියන්නේ පුතේ මොකද්ද? 2 16 වෙනි බලය. ඒ කියන්නේ 65536යි. හරි 65536යි. හරි එක්කෙනෙක් උත්තර දුන්නා අර මේකෙන් දෙකක් අඩු කරලා 65534යි කියලා එහෙම උත්තර දෙන්න එපා පුතේ ඈ. අඩු කිරීමේ ක්‍රියාවලියක් තියෙන බව ඇත්ත. හැබැයි අඩු කිරීමේ ක්‍රියාවලිය අපි කරන්නේ IP ලිපින ජාලයකට ආදේශ කරනකොට. නැත්නම් ජාලයේ පරිගණක සඳහා IP ලිපින ලබා දෙනකොට තමයි මුලම IP ලිපිනයයි අගම IP ලිපිනයයි අපි අයින් කරන්නේ. එහෙම නැත්නම් පුතේ අපේ ප්‍රශ්නේ ආවේ උපරිම IP ලිපින ගන්න කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙකත් ඇතුළත් ඕනි අපි කියන්නේ. එහෙනම් ඔච්චරයි. හරි ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි මම ගිය සුමානේ කරපු දේක් පොඩ්ඩක් මතක් කරා මේක මතක් කිරීම වැදගත් කියලා හිතපු නිසා හරි මොකද පුතේ අපි දැන් අර 4 පාරක් 10 15 පාරක් හරි ගමන්නේ මේක සාකච්ඡා කරලා හරියටම තේරුම් ගත්තොත් වැඩේ ගොඩ මොකද රචනා ප්‍රශ්නෙට මේ අවුරුදු ගානක ඉඳන්ම මේක ඇවිල්ලා තියෙනවා ඔයගලගේ අවුරුද්දෙත් එන්න පුළුවන් ඔයිට අමතරව ජාල සටහනක් අදින්න ඔයත් එනවා කේටි ප්‍රශ්න වල කොහොමත් එනවා ඉන්නව තේරුම් ගන්න ඕනේ රයිට් ඇති ඔන්නක තමයි කතන්දරේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම තේරුම් ගන්නවා සහ පිළිගන්නවා ඇති. මේක 256ක් වෙන්න බෑ කියන්නේ. 256ක් වෙන්නේ පුතේ එක බිඳුවක් විතරක් සැලකුවොත්. අර අජින්ද්‍ර කිව්වා වගේ. එක බිඳුවක් විතරක් සැලකුවොත් බිටු 8යි එන්නේ. 10 පාදෙන් එක බිඳුවක් කියලා කියන්නේ බිටු වලින් 8යි. දෙකේ 8 තමයි 256. නමුත් මේකේ පුතේ බිඳු දෙකක් තියෙනවනේ. බිඳු දෙකක් කියලා කියන්නේ බිටු 16ක් තියෙනවා. ඒ බිටු 16 දෙකේ බලයක් විදිහට එන්න ඕනේ. ඇති. ඊට එතකොට ඔක තමයි කතන්දරේ. හරි දැන් අපේ ක්‍රියාවලියට යන්න. මොකක්ද දැන් පළවෙනි කාරණේ? නව උපජාල වසනේ හොයන්න ඕනේ. දැන් නව උපජාල වසනේ හොයන්න කලින් අපි බලන්න ඕනේ ජාලයට අදාළව උපජාල ගොඩනගන්න බිටු කීයක් පාවිච්චි කරලා තියෙනවද? අපි තියරිය පුතේ ඉතා පැහැදිලිව කතා කරා. හරි? මම හැමදාම කියන්නේ ඒ කියන එකම තමයි දැන් මේ වෙලාවේ කියන්නේ. හරි ඕගොල්ලන්ගේ කණ්ඩායමට අදාළව 2022 කණ්ඩායමට අදාළව කිසිම ICT ඉගෙන ගන්න කිසිම ළමයෙකුට නැති knowledge එකක් ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඒ knowledge එක ගන්න ඔයගලන්ට හැකියාවක් තියෙනවා මොකද මම දෙන්න බලාගෙන ඉන්නවා. හරි? ඒ නිසා පුතේ මේ එකම විෂයකට, ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන ICT විෂයේ එකම පාඩමකටවත් ඕගොල්ලන්ට තේරුම් ගන්න බැරි කොටස් තියෙන්න බෑ. එහෙම කොටස් තියෙනවා නම් ඒවා කරුණාකරලා මගෙන් අහලා විසඳගත යුතුයි. මේ එහෙම ප්‍රශ්න ඇහුවා කියලා මට කේන්ති යන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය මගේ ස්වභාවය තමයි පුතේ මොකද්ද? සමහර විට මගෙන් ප්‍රශ්න කරපුවාම හරි ඒ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් දෙනවා වෙනුවට මම මගේ පැත්තෙන් ප්‍රශ්නයක් දෙකක් තුනක් අහනවා. ඒක මගේ හැටි. ඒක පුතේ මේ විෂය නෙමෙයි සාමාන්‍ය ජීවිතෙත් මගේ හැටි. සමහරට ඒ අහන ප්‍රශ්න වලට ඕගොල්ලෝ උත්තර දුන්නාම ඕගොල්ලන්ටම තේරෙනවා ඕගොල්ලෝ මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා කියලා. පැහැදිලි නේද කියන්නේ? ඒ නිසා ඒව ප්‍රශ්නයක් කරගන්න එපා පුතේ. ඒක අපේ ක්‍රමය. ඒ හින්දා ඔයගලන්ට විශේෂයට අදාළව මතුවෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඈ. හරි. දැන් මම පුතේ මට මතුවෙන ඕනි ප්‍රශ්නයක් ඔයගලගෙන් අහන්නේ. ඒ වගේ ඔයගොල්ලොත් මගෙන් අහන්න. හරි. එහෙනම් දැන් අපිට පැහැදිලි කිසියම් ජාලයකට සාපේක්ෂව පවතින උපජාල ආවරණය කියලා කියන එක අනිවාර්යෙන් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නේ ජාල පන්තිය අනුව. හැබැයි නව උපජාල වසනය කියලා කියන එක පුතේ හැම ජාලයකටම ලැබෙන්නේ නැහැ. නේ? නව උපජාල වසනය කියන එක ජාලයකට එන්නේ ජාලය කුමක් වුණොත්ද? කවුරුද කියන්නේ? ඔයගොල්ලන්ගේ උත්තරය ආවනම් ගොඩක් හොඳයි. ඔව් ජාලය උපජාල වල බොහොම හොඳයි පුතේ බොහොම හොඳයි. ඊශාන් බොහොම හොඳයි. ජාලයක් උපජාල වලට වෙන් වුණොත් විතරයි පුතේ නව උපජාල වසනය කියලා එකක් හැදෙන්නේ. හරි කිසියම් ජාලයක් උපජාල වලට වෙන් වුණොත් විතරයි නව උපජාල වසනය කියලා එකක් එන්නේ. එහෙනම් ඔයගලන්ට එන කිසියම් තැනක ප්‍රශ්නයක් එන තැනකදී නව උපජාල වසනයක් ගැන කතා කරලා තියෙනවා නම් ටක් ගාලා ඔයගලන්ගේ ඔළුවට එන්න ඕනේ මොකද්ද? රයිට් මේ ජාලය උපජාල වලට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම ජාලයක් උපජාල වලට වෙන් වෙලා තියෙනවා කියලා කිව්වේ හැටිය ඔයගලන්ට හිතෙන්න ඕනි. එහෙනම් මෙතන නව උපජාල වසනය කියලා එකක් හැදෙනවා කියලා. හරි. එහෙනම් නව උපජාල වසනේ හැදෙන්නේ කොහොමද? උපජාල ගොඩනගන්න යන බිටු ප්‍රමාණය මත. right. දැන් මෙතන කියනවා අපිට උපජාල 7ක්. එහෙනම් මේ කියනවා මෙහෙම. ඒක අපි ලියමු මේ විදිහට. ජාලය උපජාල 7කට වෙන් කිරීමට නම්
ජාලය උපජාල 7කට වෙන් කිරීමට නම් මොනවද අපි කියන්නේ? උපජාල අංකය. ඒකට කියන්නේ උපජාල අංකය නැත්නම් උපජාල B2. එහෙම ගමුකෝ අපි. උපජාල B2 ඔකට අපි කියන්නේ subnet ID. උපජාල අංකය කියලා ගමු කමන්නේ. උපජාල අංකය ඒ කියන්නේ පුතේ subnet ID සඳහා අවම B2 right පුතාලා මට කියන්න කීයක් වෙන් වෙන්න ඕනද? උපජාල 7ක් හදන්න B2 කීයද වෙන් වෙන්න ඕන? උපජාල හදන සූත්‍රයේ තියෙන දෙකෙන්. ඔව් 3ක් වෙන් කරන්න ඕනේ. මොකද උපජාල B2 එකක් වෙන් කරොත් දෙකේ පළවෙනි බලය 2යි. B2 දෙකක් වෙන් කරොත් දෙකේ දෙවෙනි බලය 4යි. B2 තුනක් වෙන් කරොත් දෙකේ තුන්වෙනි බලය 8යි. ඒතර B2 තුනක් වෙන් කරන්න ඕනි. 3ක් වෙන් කළ යුතුය. මෙන්න මේ නිගමනයේ ඉස්සෙල්ලාම අපි ලියන්න ඕනේ. එතකොට B2 තුනක් වෙන් කරොත් පුතේ උපජාල 8ක් හදන්න පුළුවන්. 8ක් හදන්න පුළුවන් කියලා කියන්නේ කොහොමත් 7ක් හැදුව හැකිනේ. right. B2 දෙකක් මදි. 3ක් වැඩි. එතකොට 3යි 2යි අතර ගානක් අපිට ගන්න බෑනේ. ඒ නිසා අපි ගන්නේ ඒකට ගැලපෙනම ගාන 3. right. දැන් එහෙනම් අපිට ආයෙත් පළවෙනි ප්‍රශ්නේ. නව උපජාල වසනය. දැන් නව උපජාල වසනය කොහොමද හොයන්නේ? B2 තුනක් වෙන් වෙනවා මොකේද? උපජාල වලට. එතකොට අපි දන්නවා හැම වෙලෙම පුතේ නව උපජාල වසනයක් ව්‍යුත්පන්න වෙන්නේ කොහොමද? පවතින උපජාල වසනය හරහා. එහෙනම් පවතින උපජාල වසනයේ තියෙනවා 255 ඒවා දෙකක්. ඒකේ හැමම එනවා. ඒකේ හැමම එනවා. ඒකට මොකුත් වෙන්නේ නැහැ. ඊගාවට ඉතුරු වෙන පළවෙනි බිඳුවෙන් මෙතන බිඳුව කියලා කියන 10 පාදයෙන් B2 වලින් ගත්තොත් 8ක්. ඒ B2 8න් පුතේ 3ක් නව උපජාල වසනය සඳහා වෙන් වෙනවා. ඒ කියන්නේ උපජාල හදන්න වෙන් වෙනවා. එහෙනම් අපි මේ 3 එකේ 3කින් දක්වනවා. ඉතුරු B2 5 බිඳුවෙන් දක්වනවා. I dot ඊගාව බිඳුව මේ බිඳුව මූලික කරගත්ත B2 8 ආයිත් අපි ලියනවා. ඉතින් එතකොට මේ බිඳුව මූලික කරගත්ත B2 8න් 3ක් යනවා උපජාල වලට. එතකොට 5ක් ඉතුරු වෙනවා. ඊගාට මේ බිඳුව පදනම් කරගත්ත B2 8 එහෙම මේක එනවා. මේක අපි නම් කරලා කියනවා. මේකට අපි කියනවා මොකද? subnet ID. මේ මොකද්ද? host ID. host ID කියලා කියන්නේ සත්කාරක අංකයට වෙන් වෙන B2 ගාන. ඒ කියන්නේ උපජාල හදන්නේ ඕකේ. සර් උපජාල නෙමෙයි. IP ලිපින ගාන හදන්නේ ඕකේ. හරි. එහෙනම් මොකද නව උපජාල වශයෙන් ඉන්නේ 255යි 255යි මෙතන B2 3යි කියලා කියන පුතේ මේක 128 මේකෙන් 64 මේකෙන් 32 128යි 64යි කියලා කියන්නේ 192යි 192යි 16යි කියලා කියන්නේ sorry 128යි 64යි කියන්නේ 192යි යෝ 192යි 32යි කියලා කියන්නේ 224යි 224යි අර බිඳුවට කියන්නේ බිඳුව. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. 255 2යි 224යි බිඳුව. ඒතර පුතේ මේක නිකන් නෙමෙයි ගත්තේ සියලු තර්කානුකූල තත්ත්වයන් භාවිතා කරලා. හරි ඔය තියෙන පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. ඊගාවට දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? උපජාලයක උපරිම පරිගණක ගණන නැත්නම් පරිගණක සංඛ්‍යාව. එහෙම නේද? උපජාලයක උපරිම පරිගණක සංඛ්‍යාව නේද පුතේ දෙවෙනි එක? උනේ කියන්නේ නැහැ. තකලා කියන්න. දෙවෙනි ප්‍රශ්නේ මොකද? කොහොම කතා කරන්නේ නැද්ද? හා? ඔව්. ඉතින් ඇයි මේ ඕක කියන්නේ ඔච්චර වෙලා යන්නේ? හරි. එහෙනම් මොකද්ද සූත්‍රය? උපජාලයක පරිගණක ගාන හොයන සූත්‍රය 2n ඍණ 2. එතකොට 2n කියලා කියන්නේ උපජාල වලට මේ වෙනකොට යනවා පිටු කීයක්ද? උපජාල නෙමෙයි. IP ලිපින වලට මෙතන 5යි මෙතන
8යි 8යි 5 කියන්නේ 13යි. 2 13 ඍණ 2 සමානයි කීයද? අපි ගෙසුමානෙත් හදුවා නේද පුතේ? 2 13 වෙනි බලය කීයද? 8192යි නේද ආවේ? ඈ? 2 13 8192යි නේද? ඔව්. 2 10 කියන්නේ 1024යි, 11 2048යි, 12 4096යි, 13 8192යි. එතකොට 8192න් පුතේ දෙකක් අඩු වෙච්චාම 8190. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. උපජාලයේ උපරිම පරිගණක සංඛ්‍යාව කීයද? ඔව් 8190යි. පරිගණක සංඛ්‍යාව කියලා කියන පුතේ IP ලිපින. එතකොට දැන් පටලවා ගන්න එපා. උපරිම IP ලිපින සංඛ්‍යාව නෙමෙයි අහන්නේ පරිගණක සංඛ්‍යාව. එතකොට පරිගණක සංඛ්‍යාව කියලා කියන පුතේ අර දෙක අඩු කරලා ඊටු ටික තමයි පරිගණක වලට ආදේශ කරන්නේ. ඒ නිසා මෙතනදී අපි උපරිම කියන වචනේ තිබ්බත් දෙකක් අඩු කරනවා. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අර ඉස්සෙල්ලා මම දෙකක් අඩු කරේ නෑනේ. ඒ අන් ඇහුවේ පුතේ උපරිම IP ලිපින ගන්න. දැන් මේ අපි හොයන්නේ උපරිම IP ලිපින ගන්න නෙමෙයි. ඒ උපරිම IP ලිපින ගන්න අතරින් පරිගණක කීයකට මේ IP ලිපින දෙන්න පුළුවන්ද කියන එක. ඒ නිසා දෙකක් අඩු කරන්න ඕනේ ඈ. ඊගාට තුන්වෙනි කොටස ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. පරිගණකයේ තුන්වෙනි කොටස මොකද්ද? වළංගු IP ලිපින පරාසයද? කියන්න. ඔව් සර්. ඔව් Right. සර්. තුන්වෙනි කොටස වළංගු IP ලිපින පරාසය. right. එතකොට පුතේ මේක පටන් ගන්නෙ කොතනින්ද? හැම වෙලේම පුතේ ජාලයක IP ලිපින පටන් ගන්නෙ මේ ජාල අංකේ. මෙතෙන් තමයි පටන් ගන්නෙ. එතකොට 150යි 200යි බිඳුවයි බිඳුවෙන් තමයි පටන් ගන්නේ. 150යි 200යි බිඳුවයි බිඳුවෙන් පටන් ගන්න. පටන් අරගෙන මේක අවසන් වෙන්නේ 150යි 200යි මේ බිඳුවත් පිරෙනවා පුතේ 255 දක්වා. මේ බිඳුවත් පිරෙනවා 255 දක්වා. ඒ කියන්නේ එක තැනකට එන්න පුළුවන් උපරිම අගය. ඔන්න වළංගු IP ලිපින පරාසය. එතන මේ ජාලයේ ආරම්භ වෙන්නේ මේ ලිපිනේ, මේ ජාලයේ අවසන් වෙන්නේ මේ ලිපිනේ. ඒ ලිපින ටික අතරේ තමයි පුතේ අර කියන ඔක්කොම ලිපින තියෙන්නේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර. හැම වෙලේම ජාල අංකයෙන් තමයි ලිපින පරාසය ආරම්භ කරන්නේ. අවසන් වෙන්නේ ජාල අංකය තුල තියෙන බිංදු සියල්ල 255 වෙලා. ඔය තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කාණ්ඩයක ප්‍රමාණය. එහෙම නේද? කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන පුතේ දැන් මේ ජාලය උපජාල වලට වෙන් වෙනකොට මේ ජාලය උපජාල වලට වෙන් වෙනකොට ඒ උපජාලයට IP ලිපින කොච්චර කාණ්ඩයක් වෙන් වෙනවද කියන එක. ඒක හොයාගන්න මම ක්‍රමය ඔයගලන්ට කිව්වා නියතයක් කිව්වා 256 කියන අගේ. මේක නියත අගයක්. ඒක මේක ගණිතානුකූලව හදාගත්ත ක්‍රමයක්. 256න් අඩු කරන්න කියලා කිව්වා. නව උපජාල වසනේ එන මෙන්න මේ අගය. 224 කියන අගය. අඩු කරපුවම උත්තරේ එනවා 6න් 4ක් 2යි 5න් 2ක් 3යි 32යි. ඔන්න හතරෙන් ප්‍රශ්න උත්තරේ. right. ඔතනින් එහා යන්න නම් බෝඩ් එක මකන්න ඕනි. ඒ නිසා අවශ්‍ය දේවල් ටික ටක් ගාලා මාක් කරගන්න. මේ සියල්ල කරලා දෙන පුතේ තර්කානුකූල පදනමකින් නිකන් නෙවෙයි ඈ. ටක් ගාලා ලියා ගන්න අවශ්‍ය ටික. බලන්න තමිදු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ස කාණ්ඩයක ප්‍රමාණය කියන්නේ එක් උපජාලයක වෙන්වන IP ලිපින ප්‍රමාණය නේද කියලා අහනවා. right. කොහොමදයි? තමිදු ප්‍රශ්නයක් අහනවා. කාණ්ඩයක ප්‍රමාණය කියන එකෙන් පැහැදිලි වෙන්නේ එක උපජාලයක තියෙන IP ලිපින ප්‍රමාණය නේද කියලා අහනවා. right. මම අර කියපු උපක්‍රමයේම දැන් ආයි පාවිච්චි කරන්නම්. හරි. දැන් මම තමිදුවහ ප්‍රශ්නය ඔයගලන්ට ඉදිරිපත් කරනවා. ඔයගොල්ලෝ දැන් මේක දකිනවා. එයා කියන කාරණේ හරිද පිළිගන්නවද නැද්ද? කියන්න.
තමිදු කියන කාරණේ ඔයගොල්ලෝ පිළිගන්නවද නැද්ද? කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන්නේ එක උපජාලයකට අයිති IP ලිපින ප්‍රමාණය කියන එක ඔයගොල්ලෝ පිළිගන්නවද නැද්ද? හා? කතා නැද්ද? දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ නැතුව මම ඉස්සරහට යන්නේ නැහැ. රජේන්ද්‍ර කියන්න පුතේ. ඔව් සර්. ඔව් කියන්න මේ කවුද තමිදු කියලා කියන තියලා තියෙන කාරණේ ගැන ඔයා මොකද්ද කියන්නේ? කාරණේ පැහැදිලිද ඔයාලට? එකඟයි සර්. එයා කියන්නේ කාණ්ඩයක ප්‍රමාණය කියන එකෙන් අදහස් වෙන්නේ එක උපජාලයක තියෙන IP ප්‍රමාණය නේද කියලා මගෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට එක උපජාලයක තියෙන IP ලිපින ප්‍රමාණය කියන එකට ඔයා එකඟයිද? ඔව් සර්. alright. තව අනිත් අය හේසිත ලක්ෂණ උත්තරයක් දෙනවා මට පුතේ පැහැදිලි නෑ. හේසිත පුතේ කියන එක මට පැහැදිලිුන්නේ නෑ. අපි අර කියන සිග්නල් ප්‍රශ්නේ යට තියෙනවා. ආයි කියන්න බං. නෑ පුතේ. පැහැදිලිුනේ නෑ. උත්සාහයට අපි ස්තුති කරන්න ඕනේ. නමුත් පුතේ පැහැදිලිුනේ නෑ. ආයෙත් ඉස්සෙල්ලා වගේම තමයි. සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. තව කවුරු හරි උත්සාහ කරන්න. හේසි ලක්ෂණ කියන්නේ IP ලිපින විතරක් නෙවෙයි සර්. එහෙනම් පුතේ මොනවද? කාණ්ඩයක ප්‍රමාණයෙන් පැහැදිලි වෙන්නේ එක උපජාලයක තියෙන IP ලිපින ප්‍රමාණය විතරක් නෙවෙයි කියලා කියනවා හේසිත ලක්ෂණ. එහෙනම් පුතේ ඒකෙන් කියන තව කාරණා මොනවද? ආයා කියන බ්‍රෝඩ්කාස්ටිං එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් හරි පුතේ ඉතින් බ්‍රෝඩ්කාස්ටිං සහ නෙට්වර්ක් ඇඩ්‍රස් කියලා කියන්නේ පුතේ IP ලිපිනමනේ නේද? එක කාණ්ඩයකට වෙන් වෙන IP ලිපින වලින් පළවෙනි IP ලිපිනේ තමයි නෙට්වර්ක් ඇඩ්‍රස් නැත්නම් ජාල ලිපිනේ කියලා පාවිච්චි කරන්නේ. ඒ කාණ්ඩයේ අවසාන IP ලිපිනේ තමයි පාවිච්චි කරන්නේ මොකක් විදියටද? විකාශන ලිපිනේ නැත්නම් බ්‍රෝඩ්කාස්ටිං කියලා. හරි. එතකොට බ්‍රෝඩ්කාස්ටිං සහ නෙට්වර්ක් කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි පුතේ. කාණ්ඩයකට වෙන් වෙන IP ලිපින වලම පළවෙනි එක නෙට්වර්ක් ඇඩ්‍රස් වෙනවා, අවසාන එක බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක වෙනවා. ඒ දෙකත් IP ලිපින දෙකක් තමයි. ඒ දෙකත් ඇතුළත්නේ පුතේ අපි කතා කරන්නේ උපරිම IP ලිපින සංඛ්‍යාව කියලා. ඒ දෙක නැතුව තමයි අපි කතා කරන්නේ උපරිම පරිගණක සංඛ්‍යාව කියලා. මොකද මේ දෙක පරිගණක වලට ආදේශ කරන්න බැරි හින්දා. ඒ නිසා මේ නෙට්වර්ක් එකයි බ්‍රෝඩ්කාස්ට් එකයි IP ලිපින දෙකක් නෙමෙයි කියලා හිතන්න එපා. මේ දෙකත් IP ලිපින තමයි. හැබැයි මේ දෙක පුතේ ජාලයේ පරිගණක සහ උපාංග සඳහා ආදේශ කරන්න බෑ. ජාලයේ උපාංග සහ පරිගණක සඳහා ආදේශ කරන්න බෑ. මේ දෙකට පැවරෙන කාර්යභාරයක් තියෙනවා. කවුරු හරි වෙන උත්සාහ කරන්නකෝ. හා? ගියා තමයි කවුරු හරි කියන්නේ? තමිදුගේ ප්‍රශ්නෙට උත්තරේ.
ජහානි කො ජහානි කියන්නේ ජහානි කෞෂාදනේ කෞෂාදා වෙන්නද නේද ජහානි පුතේ උත්තරේ කියන්නේ හරි සර්. හරි සර් කියන්නේ මොකද්ද ඒ උත්තරේ හරි. ඒ කියන්නේ මේ එයා කියන කාරණේට ඔය එකඟයි ඔව්. right කවිනි එරන්දි කවිනි ඔව් නේද සර්. ඈ ඒ හරි නේද සර්. ඔය මගෙන් අහන්න එපා ඔයාගේ මතේ මං අහන්න නෑ ඒක හරි සර්. right ඒක වැරදි කියලා කියන කවුරු හරි ඉන්නවද මල්කි කියන්නේ හරි සර් ඒක. බලපෑම් පුතේ ඔයගලන්ට ඔක්කොම මයික් තියෙනවා කතා කරන්න නැතුව නිකන් ඉන්නේ හරි ඊගාවට ලහිරු මේක මොකද්ද මේ ගණන් හදලම කියලා තියෙනවා හරි සදීපා දිල්හාරිනේ එකගයි සර් කියලා කියනවා alright දැන් මෙතන සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් මම අවසාන වතාවට අහනවා ඒ කිව්ව කාරණේට ඒ කියන්නේ කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන්නේ හැම වෙලෙම එක කාණ්ඩයක තියෙන IP ලිපින ප්‍රමාණය කියලා කියන එකට එකඟ නැති කවුරු හරි ඉන්නවද නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ විරෝධතා නැති බව නේද හරි දැන් බලන්න පුතේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝම කීවත් නොකීවත් ඒ කියන්නේ කතා කරත් නැතත් මේ කාරණේට එකඟයි කියන තැනනේ ඉන්නේ නේ මේකෙන් පුතේ ඊටාම වැදගත් දෙයක් පැහැදිලි වෙලා මොකද්ද ඔව් බහුතරයේ මතය කියන්නේ හැම වෙලෙම නිවැරදි නෑ කියන්නේ මුළු පන්තියම වැරදි පුතේ කනගාටුවෙන් වුවත් කිව යුතුයි මුළු පන්තියම වැරදි කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන්නේ හැම වෙලෙම එක උපජාලයක තියෙන IP ලිපින සංඛ්‍යාව නෙවෙයි. එහෙම කියන්න බෑ අපිට. එහෙම කියන්න පුළුවන් පුතේ C පන්තියේ IP ලිපින වල විතරයි. ඒ පුතේ හොඳට තේරෙනවද දැන් කවුද? ඔව් ලහිරු ගමගේ. ඔයා පුතේ ගාන හදලත් පෙළලා තිනවා. එකඟයි සර් කියලා ගාන හදනවා මොකද්ද? 32 වැඩි කිරීම 7 224යි. ඒ කියන්නේ එක උපජාලයකට අයිති IP ලිපින තමා කියලා ගාන හදලත් එයා මට කියනවා. ඔයාගේ උත්සාහයට පුතේ මම නැවත කියන්නේ ස්තුතියි. හරි. හැබැයි මේ ඒ ගාන හරහවත් ඔයා තේරුම් ගන්න ඕනේ පුතේ මේක වැරදි කියන එක. ඇයි පුතේ දැන් අපි කතා කරන්නේ මේ බලන්න. මෙතන අපි කිව්වේ නැද්ද මේ පවතින තත්වයන් මත ජාලයේ මුළු IP ලිපින ගාන කීයක් තියෙනවද? 65536ක් තියෙනවා. අපි පුතේ ඒකට එකඟ වුණානේ. නේ මුළු IP ලිපින ප්‍රමාණය තියෙනවා මේ ජාලයේ 65536ක්. ඔය 65536 තමයි පුතේ උපජාල වලට වෙන් වෙන්නේ. හරි? දැන් කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන්නේ එක උපජාලයක තියෙන IP ලිපින සංඛ්‍යාව නම් දැන් මෙතන කාණ්ඩය කීයද? 32යි. දැන් මට කියන්න පුතේ මේක බෙදෙන්න පුළුවන් උපරිම උපජාල සංඛ්‍යාව කීයද? මේ වෙලාවේ අපි හදන්නේ 7යි තමයි. නමුත් බෙදෙන්න පුළුවන් කීයද? 8කට. ඇයි ඒ? ඔව් අවම උපජාල හදන්න පුතේ අවම පිටු 3ක් වෙන් කරන්න ඕනේ. උපජාල ගොඩනගන්න පිටු 3ක් වෙන් කරනවා නම් හදන්න පුළුවන් උපජාල සංඛ්‍යාව කීයද? 2 3 බලය 8යි. හදන්නේ 7ක් බව ඇත්ත. හැබැයි 8ක් හදන්න පුළුවන්නේ. එහෙනම් උපජාල සංඛ්‍යාව කීයද? ඔක්කොම 8යි. උපරිම උපජාල සංඛ්‍යාව 8යි. දැන් මේක වැඩි කරන්න. 8 වරක් 2 16න් 6 එකක් ඉතුරුයි. 8 වරක් 3 24යි 1යි 25යි. එතන පුතේ IP ලිපින ඔක්කොම එන්නේ කීයද? 256යි. නේද? එතකොට මේ ජාලය පවතින තත්ත්වයේ මත ඒ කියන්නේ මේක B පන්තියේ නිසා මේ ජාලය තුල
IP ලිපින හදන්න පුළුවන්. 2 වෙනි බලයක් 65536ක්. හැබැයි හරි ඒක උපජාල වලට වෙන් කරපුවාම උපජාල 8යි. එක උපජාලයක IP ලිපින 32යි කියලා අපි සැලකුවොත් IP ලිපින ඉන්නේ 256යි. දැන් ඇත්තද සාධාරණද කියලා හිතන්න. මගේ ලහිර ඔයා ගණන් හදනකොට ඔයා 7න් වැඩි කරේ කමක් නැහැ කියලා හිතන්නකෝ. 224ක් ආවට පස්සේ පුතේ ඔයා තේරුම් ගන්න එපා මොකද්ද? අපි දැන් ටිකකට කලින් කතා කරානේ මේ ජාලේ උපරිම IP ලිපින තියෙන්න පුළුවන් කියලා 65536ක්. 65536ක් තියෙන්න පුළුවන් මේ IP ලිපින තියෙන්න පුළුවන් ජාලයක 224යි කියලා කියන පුතේ පොඩි ගානක්. ඒතකොට 10 ගානක් මම මිස් වෙලානේ. නේ? දැන් ඔයගොල්ලෝ පිළිගන්නවද පන්තියෙන් වැරදි කියලා? ඈ? ඒක බහුතර මතය නෙමෙයි පුතේ 100ට 100ක මතයක් ඈ. මුළු පන්තියෙම හිටියේ ඒ මතය. ඕක හරි පුතේ C පන්තියට විතරයි. ඒ නිසා ඉතා වැදගත් කවුද? තමිදු. ඔයා පුතේ ප්‍රශ්නය අහපු එක ඉතා වැදගත්. හරි ඒ හින්දා තේරුම් ගන්න කාණ්ඩයක ප්‍රමාණය කියන එකෙන් අපිට ගම්ම්‍ය වෙන්නේ නැහැ නැත්තම් පැහැදිලි වෙන්නේ නැහැ. හැම වෙලේම මේ ප්‍රමාණය කියලා කියන්නේ උපජාලයක තියෙන IP ලිපින ප්‍රමාණය කියලා. එතකොට කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන පුතේ උපජාලයක තියෙන IP ලිපින ප්‍රමාණය කියන එකට සමාන වෙන්නේ C පන්තියේදී විතරයි. ඒක B පන්තියේදීවත් A පන්තියේදීවත් සමාන වෙන්නේ නැහැ. හරි? එතන මේ කාණ්ඩයක ප්‍රමාණය කියන එක අපි උපක්‍රමයක් විදිහට තෝරනවා පුතේ IP ලිපින වෙන් කරන්න. එහෙම යාන්ත්‍රණයක් තියෙන. එහෙම නැතුව කාණ්ඩයක ප්‍රමාණය හැම වෙලෙම උපජාලයක තියෙන IP ප්‍රමාණය IP ලිපින ප්‍රමාණයට සමාන වෙන්නේ නැත. ඒක තමයි මම මේ ඔප්පු කරලා වෙන්නේ. හරි? මේ වෙලාවේ කාණ්ඩයේ ප්‍රමාණය 32යි. උපජාල හදන්න පුළුවන් උපරිම 8ක්. 32 8න් වැඩි කරපුවම 256යි. හැබැයි මේකේ අපි කියනවා උපරිම IP ලිපින තියෙන්න පුළුවන් කියලා 65536. එතනම පැහැදිලි මොකද්ද? කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන්නේ උපජාලයක තියෙන IP ලිපින ප්‍රමාණයම නෙවෙයි. ඒක C පන්තියේදී බැලන්ස් වෙනවා නමුත් අනිත් පන්තිවලදී බැලන්ස් වෙන්නේ නැත. ප්‍රශ්න අහන්න කියන්නේ ඒකයි ඈ. මේ ඔක්කොම ඇදලා නම් මට කතා කරන්න පුළුවන්. එහෙම වුණොත් නිකන් පුතේ අච්චාරුවක් විකාරයක් වෙයි ඔයගොල්ලෝ. මොකද හේතුව මේවා ඔක්කොම අපි එළියට ඇදලා කතා කරන්න පුතේ ඔයගොල්ලෝ මේ මට්ටමේ දැනුම හදාගෙන තියෙන්න ඕනේ. හරි? එතකොට මගේ පැත්තෙන් මම යම් තැන්වලදී ප්‍රශ්න අහන්නේ ඒ දැනුම ඔයගලන්ට ගොඩ නැගිලාද කියන එක හරියට තහවුරු කරගන්න. ඒ වගේම ඔයගලන්ට මම ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්නෙත් ඒකයි ඈ. හරි. දැන් කාට හරි එතන ගැටලුවක් තියෙනවද? right. ඔන්න හොඳ ප්‍රශ්නයක් අහනවා සදීප අහනවා. එතකොට සර් කාණ්ඩයක ප්‍රමාණයෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඔව් පුතේ කාණ්ඩයක ප්‍රමාණයෙන් අදහස් වෙන්නේ IP ලිපින කාණ්ඩගත වෙන ආකාරය. එතන මේ කාණ්ඩයක ප්‍රමාණය කියලා කියන්නේ ගණිතමය ක්‍රමයක් ජාලයක තියෙන IP ලිපින උපජාල වලට වෙන් වෙනකොට වෙන් කිරීමේ යාන්ත්‍රණයට පාවිච්චි කරන්න. හරි? වෙන් කිරීමේ යාන්ත්‍රණයට පාවිච්චි කරන්න. හොඳට තේරුම් ගන්න. ඒ හදාගත්ත ක්‍රමයක්. දැන් ඔයගලන්ට මම මේ ක්‍රමය ඔප්පු කරලා පෙන්නන්නම්. මේ බලන්න. එතකොට පුතේ දැන් මේවට අදාළ දැන් මේ නෙට්වර්ක් කියලා කියන්නේ පුතේ ඇත්තටම අභ්‍යන්තරය ගත්තොත් ගණිතය තමයි ඈ. දැන් ඔයගොල්ලෝ උසස් පෙළ හොඳට පාස් වෙලා නැත්නම් අපි කියන්නේ පුතේ උසස් පෙළ උසස් විදිහට පාස් වෙලා හරි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා රයිට් ඉගෙන ගන්නවා නම් ICT කියලා විෂයක් හෝ ICT ඩිග්‍රී එකක් කරනවා නම් හරි එතකොට ඔයගලගේ ඩිග්‍රී එක බැරි වෙලාවත් නෙට්වර්ක් වුණොත් හරි ඩිග්‍රී එක නෙට්වර්ක් වුණොත් එහෙනම් පුතේ ගොඩක් ඔයගලන්ට ගණන් හදන්න තියෙනවා. එතන මේවා ඇතුලේ ඔක්කොම ක්‍රියාත්මක වෙන පුතේ ගණිතය. හරි මේ අපි කතා කරන්නේ පුතේ මතු පිට සරල ගණිත කර්ම කීපයක්. හරි එතකොට මේ ගණිතමය ක්‍රම තමයි මේවට පාවිච්චි කරලා තියෙන්නේ. මොකද පුතේ එහෙම ගණිතමය ක්‍රම පාවිච්චි කරපුවම එක එක තැන් වලදී එක එක විදිහ වෙන්නේ නැහැ නේ. හැම තැනදී ලෝකේ කොහේ පාවිච්චි කරත් ඒක නියතයිනේ. නැත්නම් එක හා සමානයි. ඒන තමයි මෙහෙම ක්‍රම හදලා තියෙන්නේ. බලාගන්න එනවා. ඔක C පන්තියේදී පුතේ ඔයගොල්ලෝ කියන කාරණේ හරි. හැබැයි B පන්තියේදී සහ A පන්තියේදී ඔය කියන කාරණේට අපිට එකඟ වෙන්න බෑ. හරිනේ? right. දැන් අපි බලමු මෙහෙම. දැන් මේක පුතේ උපජාල 8කට වෙන් වෙනවනේ 7ක් තමයි හදන්නේ. නමුත් 8කට වෙන් වෙනවනේ. අපි ඒක ලියමුකෝ මෙන්න මෙහෙම. අනිත් ප්‍රශ්න වලට උත්තර ලියන්න කලින් මේක අපි ගමු. ඔන්න අපි ඉස්සෙල්ලාම කියනවා මෙහෙම.
පළමු උපජාලයේ IP ලිපින පරාසය. බලා ගන්න හොඳට ඈ. පළමු උපජාලයේ IP ලිපින පරාසය ඊගාටම මෙතන ගන්නවා දෙවන උපජාලයේ IP ලිපින පරාසය. ඊගාටම ගන්නවා තෙවන උපජාලයේ IP ලිපින පරාසය. කොහොම අපිට එන්න පුළුවන් 8 වෙනි උපජාලයේ දක්වා. right. දැන් එහෙනම් බලන්න පළමු උපජාලයේ IP ලිපින පරාසය ආරම්භ වෙන්නේ කොහොමද? මම ඔයගොල්ලන් කිව්වා ජාලයක IP ලිපින පරාසය ආරම්භ වෙන්නේ ජාල අංකයෙන් කියලා. එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද? 150යි හොඳට බලා ගන්න 200යි බිඳුවයි බිඳුව. ඔක තමයි පුතේ ආරම්භක තැන. හරි 150යි 200යි බිඳුවයි බිඳුව. ඔක තමයි ජාල අංකය. ඔක තමයි IP ලිපින පරාසය ආරම්භ වෙන ලිපිනය. හරි ඊගාවට මේක අවසන් වෙන තැන කතා කරන්න කලින් අපි බලමු දෙවෙනි උපජාලයේ ආරම්භක IP ලිපිනය මොකක්ද? එතකොට එන්නේ පුතේ මෙතෙන්ට 150යි 200යි ඔන්න හොඳට බලා ගන්න. දැන් කාණ්ඩයක ප්‍රමාණය 32යිනේ. අන්න ඒ නිසා පුතේ මෙතෙන්ට එනවා 32. මම එකයි කිව්වේ ගණිතමය යාන්ත්‍රණයක් මේ තියෙන්නේ කියලා. 32යි බිඳුව. එහෙනම් තුන්වෙනි උපජාලය කොහොමද යන්නේ? 150යි 200යි 32න් 32 යන්නේ. එතකොට පුතේ මේක 64යි බිඳුව. පැහැදිලිද? 64යි බිඳුව. right. එහෙමනම් දැන් ඔයාලට තේරෙනවා ඊගාවට 96යි 128යි 160යි 192යි ඔහොමම 32න් 32 32න් 32 ඒක එනවා 255 දක්වා. හරි මෙතන අංකය. එතකොට දෙවෙනි උපජාලයේ ආරම්භක IP ලිපිනේ පුතේ 150යි 200යි 32යි බිඳුව නම් පළමු උපජාලයේ අවසාන ලිපිනේ වෙන්න ඕනේ මොකක්ද? මෙතන 150යි 200යි කොහොමද නියතයිනේ. right. දැන් මට කියන්න මෙතෙන්ට එන්නේ මොකක්ද? 31යි බිඳුව. 31යි බිඳුව. කවුද කිව්වේ? කවිද. කොහොමද පුතේ? තව එක්කෙනෙක් කිව්වා. 31යි 255. ඒ කවුද කිව්වේ? ඈ? තමිදු. ආයේ තමිදු. right. අර ඉස්සලා කිව්වේ කවිදු දැන් තමිදු. හා? රජේන්ද්‍රත් කියන්නේ 31යි බිඳුව. 31යි බිඳුව නෙමෙයි පුතේ. හොඳට බලා ගන්නකො මේ. දැන් ඔතෙන්ට එන අංකය 150යි 200යි 31යි බිඳුව වුණොත් බලා ගන්න. 31යි බිඳුව වුණොත් ඔතෙන්ට එන අංකය එතකොට මේ තියෙන්නේ දෙවෙනි උපජාලයේ ආරම්භක අංකයනේ. එතකොට දෙවෙනි උපජාලයේ ආරම්භක අංකය පුතේ 150යි 200යි 32යි බිඳුවනේ. දෙවෙනි උපජාලයේ ආරම්භක ලිපිනය 150යි 200යි 32යි බිඳුව. නේ අතෙන්ට එන්නේ 150යි 200යි 31යි බිඳුව වුණොත් මතුවෙන ගැටලුව මොකක්ද? ඒ පුතේ ගැටලුවක් එනවනේ මේ බලන්නකෝ. මේ තියෙන්නේ පළවෙනි උපජාලයේ අවසාන ලිපිනය. මේ තියෙන්නේ දෙවන උපජාලයේ ආරම්භක නැත්නම් පළමු ලිපිනය. හරි? එතකොට පුතේ මේ දෙක මෙහෙම වුණොත් මේක නිවැරදි නම් හරි ඔයගොල්ලෝ හිතන්න මම මෙතන ලිව්වොත් එහෙම මෙන්න මෙහෙම IP ලිපිනයක්. දැන් මට කියන්න 150යි 200යි 31යි එක කියන IP ලිපිනේ අයිති වෙන්නේ මොන ජාලෙටද? 150යි 200යි 31යි එක. ලියන්න පුළුවන් පුතේ. මේක 31යි බිඳුව නම් ඊගාව එක 31යි එක. ඊගාව එක 31යි දෙක. ඊගාව එක 31යි 3. ඔහොම යන්න පුළුවන් 31යි 255 දක්වා. හරි මට කියන්න මේ IP ලිපිනේ අයිති වෙන්නේ පළවෙනි උපජාලයට දෙවෙනි උපජාලයට. ඒක දෙවෙනි එකට අයිති වෙන්න බෑනේ පුතේ. මොකද හේතුව දෙවෙනි එක පටන් ගන්නෙම 32යි බිඳුව වෙන්නේ.
ඒක 32කින් පටන් ගන්න එකකට 31කින් මේ 31 තියෙන එකක් අයිති වෙන්න බෑනේ. එහෙනම් මේ ලිපිනේ දෙවෙනි උපජාලයට අයිති වෙන්නේ නැහැ. එතකොට මේ ලිපිනේ අයිති වෙනවද පළවෙනි උපජාලයට? ඒත් අයිති වෙන්නේ නැහැයි. අපිට පළවෙනි උපජාලයේ අවසන් වුණොත් එහෙම 31යි බිඳුවෙන්. එතකොට 31යි එක අයිති වෙන්න පුළුවන් දෙයකට. මොකද 31යි එක කියන්නේ පුතේ 31යි බිඳුවට පස්සේ එකක් නේ. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ IP ලිපිනේ සම්බන්ධ අතාත්වික තත්ත්වයක් ගොඩ නැගෙනවා. එතකොට IP ලිපින ටිකක් මිස් වෙනවා. හරි? අර තමිදු උත්තරේ හරියට කිව්වා. ඔව් මෙතන එන්න ඕනේ පුතේ මොකද්ද? මේක 32 නිසා මෙතන 31 එන්නේ. ඊට පස්සේ පුතේ මෙතන කවදා බිඳු වෙන්න බෑ. මේක පිරීලා අවසන් වෙන්න ඕනි 255. 31යි 255. තුන්වෙනි ඉලක්කම 32 නිසා මෙතන තුන්වෙනි ඉලක්කම 31 වෙනවා. හරි ඊට පස්සේ හතරවෙනි ඉලක්කම පිරෙනවා පුතේ. හතරවෙනි ඉලක්කම ආයි ඉස්තන් තියන්නේ නැහැ. හරි. එතන මේ දෙක නියතයි මේක පිරීලා තියෙනවා. එහෙනම් වෙනස් වීම පටන් ගන්න මෙතනින්. ඒ නිසා තමයි දෙවෙනි උපජාලයේ පළවෙනි IP ලිපිනේ උනේ මොකද්ද? මේ 31 මෙතෙන් දෙනකොට 32 වෙලා මේක බිඳුව වෙනවා. ඊට පස්සේ වෙනස් වෙලා ගිහිල්ලා මේකත් අවසන් වෙනවා කොහොමද? 150යි 200යි මේක 64 නිසා විතර මෙතන ඉන්නේ 63 63යි 255. හරි. right ඊට පස්සේ හතරවෙනි උපජාලය ගත්තාම මොකද්ද? උපජාලයේ IP ලිපින පරාසය මොකක්ද වෙන්නේ? 150යි 200යි sorry 64යි 32යි කියන පුතේ 96යි බිංදුව. එහෙනම් ඒකේ අවසාන ලිපිනේ වෙන්න ඕනි තුන්වෙනි එකේ අවසානික වෙන්න ඕනි මොකද්ද? 150යි 200යි මේක 96න් පටන් ගන්න පුතේ මේක අවසන් වෙන්න ඕනේ 95යි. 95යි 255. දැන් තේරෙනවද? ඔක තමයි ක්‍රමය. දැන් සදීපා හරි. දැන් තේරෙනවද ඔයාට මොකද්ද මේ කාණ්ඩික ප්‍රමාණයේ තියෙන වැදගත්කම කියන්නේ? તો කාණ්ඩික ප්‍රමාණය අමත තමයි පුතේ එකම ජාලයේ IP ලිපින උපජාල වලට වෙන් කරනකොට ඒ වෙන්වීමේ යාන්ත්‍රණය හසුරවන්නේ. ඒක තුන්වෙනි ඉලක්කම තමයි වෙනස් වෙවි යන්නේ. මොකද මේක දීපන්තිය ලිපිනයක් නිසා. ඕක ඒ පන්තියට આવොත් එහෙම දෙවෙනි ඉලක්කම තමයි වෙනස් වෙන්නේ. C පන්තිය නම් හතරවෙනි ඉලක්කම වෙනස් වෙන්නේ. හරි? එතකොට ඕක තමයි රටාව. හරි? එතකොට මේ ඊගාවට එන්නේ මේකට 32ක් කරපුවම 128යි. එහෙනම් මේක අවසන් වෙනවා 150යි 200යි කීයද? 127යි 255. හරි? අපි අටම ලියපු ගමන්නේ. පස්වන උපජාලයේ IP ලිපින පරාසය 150යි 200යි මේ ඊගාවට මේක එන්නේ 128යි බිඳුවේ සිට ඉස්සරහට යනවා. ඊගාට 6 වන උපජාලයේ IP ලිපින පරාසය මොකද්ද? 150යි 200යි මේකට පුතේ 32ක් එකවරුවම 160යි බිඳුව. එහෙනම් මේක 160යි නම් මේක අවසන් වෙන්නේ කීයෙන්ද? 150යි 200යි මේක 160යි නම් මේක අවසන් වෙන්න ඕනේ 159යි 255යි. හරි ඊගාවට 7 වන උපජාලයේ IP ලිපින පරාසය මොකද්ද? 150යි 200යි 160 පුතේ 32ක් එකවරුවම 192යි බිඳුවෙන්. එහෙනම් ඊට කලින් 6 වන එකේ අවසාන ලිපිනේ වෙන්නේ මොකද්ද? 150යි 200යි මේක 192යි නම් මේක ඉවර වෙන පුතේ 191යි 255යි. හරි? ඊට පස්සේ 8 වන උපජාලයේ IP ලිපින පරාසය මොකද්ද? 150යි 200යි මෙතෙන්ට 32ක් ආයි එකවර පැටිය 224යි බිඳුවෙන්. එහෙනම් මේක අවසන් වෙන්නේ 150යි 200යි මෙතන 224 නම් පුතේ මේක අවසන් වෙන්නේ මෙතන කීයද? 223යි 255යි.
එහෙනම් මේකේ අවසාන එක මොකද්ද? 150යි 200යි කියන්නේ. දැන් ඔයාලට මතකද අර මොකද්ද මේ ජාලයේ IPL පින පරාසය වළංගු IPL පින පරාසය අවසාන එක ආවේ කීයද? 255යි 255. හරි? මේ අංකයක් 255 වෙනවා මේකත් 255 වෙනවා. ඒතර වැඩි ඉවරයි. පටන් ගන්න ඒ අංක දෙක බිඳුවෙන් අවසන් වෙන්නේ ඒ අංක දෙක 255න් පිරීලා. ඔය තියෙන පුතේ වළංගු IPL පිට පරාසය අපි පටන් ගත්තේ මේ ඇඩ්‍රස් එකෙන් අවසන් කරේ මේ ඇඩ්‍රස් එකෙන්. එතකොට ඔය ලිපිනේ සිට මේ ලිපිනේ දක්වා තියෙන සියලු ලිපින අපි ගන්න කරොත් එනවා පුතේ 65536ක්. ඔය එන 65536 තමයි මේ විදිහට උපජාල 8කට බෙදෙන්නේ. ඔක තමයි යාන්ත්‍රණය. රයිට්. දැන් මේ යාන්ත්‍රණය හොඳට හදාරලා මේ හා සම්බන්ධව අහන්න තියෙන ඕනෑම ගැටලුවක් ප්‍රශ්නයක් අහන්න. එහෙමෙන් අතපත ගාගෙන යන්න එපා ඈ. හේසිත ලක්ෂණ ප්‍රශ්නයක් අහනවා සර්. උපජාලයට වෙන් කරද්දී IP ලිපින අපතේ යනකොට මොකද්ද කරන්නේ? අපතේ යන්නේ නැහැ පුතේ. කොහෙද අපතේ යන්නේ? ඕකේ බලන්න හොඳට කල්පනා කරලා බලන්න කොහෙවත් IP ලිපිනයක් අපතේ ගිහලා තියෙනවද කියලා. හරි. දැන් අර ඕකේ නෙවෙයි එහෙනම් මොකේද පුතේ? මොකේද? කියන්නේ කො කතන්දර ඉස්සරහට ගෙනියන්නේ? දැන් ඔයා මගෙන් අහන ප්‍රශ්නේ alright 8ක් හදන්න පුළුවන් වෙද්දි 7ක් හදන්න වෙලාවට. එතන පුතේ අපතේ යමක් කියලා දෙයක් වෙන්නේ නැහැ නේද? දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම මේකට ඉතින් ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. දැන් හිතන්නකො දැන් ඔයා හරි මම ඔයාටම උත්තරේ දෙන්නම් අනිත්යටත් දැනෙන විදියට. අපි හිතමු දැන් ඔයා හරි උදාහරණ ඕන තරම් ගත්තා හැකි දැන් ලියන්න පොතක් ගන්න. අපි හිතමු ICT ලියන්න පොතක් ගත්තා. රයිට් ඔයගලන්ට මතක නම් මම කියලා ඇති නේ ඔයගලයන් කණ්ඩායමට අදාළව මමත් පොත print කරලා දුන්නා වගේ මට මතකයි. කමක් නැහැ ඒක පැත්තකින් තියන්නකෝ. හරි අපි හිතමු දැන් ඔයා ගත්ත පිටු 160 CR පොතක් ICT වලට. ICT notes ලියන්න අවශ්‍ය වෙලාවලට අවශ්‍ය දේවල් සටහන් කරගන්න පිටු 160 CR පොතක් ගත්තා කියලා හිතන්නකෝ. හැබැයි 2022 ලබන අවුරුද්දේ ඕගොල්ලන්ගේ විභාගෙ ලියන මොහොත වෙනකොට ඒ පොතේ පිටු 100ක වගේ ප්‍රමාණයක තමයි ලියලා තියෙන්නේ. ඊටු පිටු 60 ඉතුරුයි. රයිට්. එතකොට ඔයා ඒ ඊටු පිටු 60 අපතේ යෑමක් විදිහට සලකනවද? එහෙම පුතේ අපි ලබා ගන්න සමහර දේවල් වලින් ඉතුරු වෙන ප්‍රමාණයක් නැද්ද? අපි කඩේකට ගිහලා බත් එකක් කනකොට අපිට බත් ටික ඉදලා ගියන් දෙනවා. දැන් මම නම් පුතේ එහෙම මේ ඒ වෙලාවේ මට පේන්න බෙදෙන තැනකදී නම් මම අනිවාර්යයෙන්ම කියනවා බෙදනකොටම මට කන්න පුළුවන් ප්‍රමාණය මම දන්නවා. හරි. ඕට වඩා බෙදන්න එපා කියලා මම කියනවා. මොකද හේතුව මම බෙදා ගන්නවා නම් කොහොමද බෙදාගන්නේ මේ ප්‍රමාණයට මට බෙදලා දෙනවා නම් හරි. එතකොට මට කතා කරන්න පුළුවන් මේ තැනක නම් ඒක බෙදන්නේ මම පැහැදිලිව කියනවා. ওই ප්‍රමාණයට වඩා බෙදන්න එපා කියලා. මට ඕනි ප්‍රමාණය බෙදුනාට පස්සේ තව බෙදන්න හදනවා නම් මම බෙදන්න දෙන්නේ නැහැ. මොකද පුතේ ඒක අපතේ යන හින්දා. අපරාධයෙන් පුතේ ආහාර අපතේ යනවා කියලා කියන්නේ ලොකු අපරාධයක්. මොකද හේතුව නිසි පරිදි ආහාර ලබා ගන්න බැරි ඕනිතරම් පිරිසක් මේ රටේ ඉන්නවා, ලෝකෙත් ඉන්නවා. හරි. නමුත් අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේදී අපි පරිභෝජනය කරන ලබා ගන්න බොහෝ දේවල් 100%ක්ම පුතේ අපි පාවිච්චි කරන්නේ නේ. දැන් උදාහරණයක් ගන්නකො දැන් මේ කාමරේ මම ලයිට් දාලා ෆෑන් දාලා සාමාන්‍ය ලයිට් නෙමෙයි මේ තියෙන්නේ වෙනම ලයිට් සයිකල්ලා තියෙනවා වැඩි වෝල්ටේජ් තියෙන. හරි. හදිසියට හැබැයි මම එළියට යනකොට මේ ලයිට් ඕෆ් කරලා යන්නේ නෑ පුතේ. ඕෆ් කරොත් ඔයගලගේ තිරේ අඳුර වෙනවා. ඔයගොල්ලෝ දකින්න රූපේ අඳුර වෙනවා.
පැහැදිලිද? හැබැයි ඒ වුණාට මම උගන්වන්නෙත් නෑ නේ වෙලාවේ. හරි දැන් හිතන්නකෝ දැන් ඔයගලන්ට මම ගානක් හදන්න දීලා මම එළියට යනවා කියලා හිතන්න කාමරේ. එළියට යනකොට හරි එතකොට මෙතන කවුරුවත් නැහැ නේ පුතේ කැමරාව විතරයි කැමරාවයි ලැප් එකයි උපකරණ ටික විතරනේ තියෙන්නේ. ඒතර මට ඕන නම් ලයිට් එක ෆෑන් එක ඕෆ් කරලා ගියා කිනේ. මම ඕෆ් කරලා යන්නේ නැහැ. ක්ලාස් ඉවරනට පස්සේ ඔක්කොම ඕෆ් කරනවා. හරි එතකොට පුතේ අර ෆෑන් එකක් වැඩ ඊට වඩා ලයිට් වැඩ. ඒතර ලයිට් එකට වැඩි කරන්ට් එකක් පිච්චෙනවා. එහෙම කියලා අපි ලයිට් හැම වෙලේම ඔන් ඕෆ් කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒක ගැටලුවක් වෙනවා. දැන් තේරෙනවද කියන එක? හරි මෙතනදිත් පුතේ එහෙම ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මොකද හේතුව උපජාල 8ක් හදන්න පුළුවන් ගණිතානුකූලව මේ තත්වයන් මත. හැබැයි ඒ ආයතනයට අවශ්‍ය වෙන්නේ උපජාල 7යි. ප්‍රශ්නයක් නැහැ පුතේ. ඒ ආයතනට ආයි කවදා හරි දවසක තව උපජාලයක් අවශ්‍ය වුණොත් හදා ගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. හරි සමහර විට ඒ ආයතනයට අවශ්‍ය වෙන්නේ උපජාල 3ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ 8ක් හදන්න පුළුවන් වුණාට 8ම හැදිය යුතුයිද? නේ හරි නිකන් ඔකට ඕනි තරම් උදාහරණ ගත්ත හැකි. නේ දැන් අපි තුමු ගෙදරක රයිස් කුකර් එකක් පාවිච්චි කරනවා. ඒ රයිස් කුකර් එකේ කිලෝ 2ක් උයන්න පුළුවන්. හැබැයි ගෙදර ඉන්නේ පුතේ 3-4 දෙනයි නම් කිලෝ 2ක් උයන්න ඕනේ නැහැ. 3-4 දෙනෙක් නම් ගෙදර ඉන්නේ පුතේ කිලෝ 1ක් ඇති. හැබැයි රයිස් කුකර් එකේ කිලෝ 2ක් උයන්න පුළුවන් කියලා හැමදාම කිලෝ 2ක් උයනවද? එහෙම උයන්නේ නැහැ. නේ එතකොට පුතේ එහෙම උයන්නේ නැහැ කියන එකේ තේරුම අපත යනවා කියන එකද? නෑ ඉවුවොත් නේ පුතේ අපත යන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ හේසිත. හරි 7ක් හදන්න පුළුවන් වුණාට 8ක් හදන්න පුළුවන් වුණාට ඒ ආයතනයේට අවශ්‍ය මොනවද? උපජාල 7යි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 7ෙන් නවතින්න පුළුවන්. ඒතර පුතේ IP ලිපින අපත යනවා කියලා කියන්නේ එහෙම තැනකදී නෙමෙයි. IP ලිපින අපත යනවා කියලා කියන්නේ එක පරාසයකින් තව පරාසයකට යනකොට කලින් පරාසයටවත් මේ පරාසයටවත් අයිති වෙන්නේ නැතුව කලින් පරාසයටවත් ඊගා පරාසයටවත් අයිති වෙන්නේ නැති ටිකක් තිබුණොත් අන්න අපත යනවා. මෙතනදි පුතේ අපත යamak නැහැ. ඒ දෙක වැරදිට වටහා ගන්න එපා. ප්‍රශ්නේ හොඳයි පුතේ. එහෙම අපත යන්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගිකව ගත්තොත් මොකද කියන්න තියෙන්නේ? සමහර අවස්ථා තියෙන්න පුළුවන් උපජාල 8ක් හදන්න පුළුවන් වුණාට හදන්නේ 3යි. නැත්නම් 4යි. නැත්නම් 5යි. වෙන්න පුළුවන්. අවුලක් නැහැ. එතකොට ඒ ආයතනයේට පස්සේ කාලෙක තවත් උපජාල හදන්න ඕනි නම් හදන්න අවස්ථාවක් තියෙනවා. තවමත් තියෙනවා. මේ ඕකේ මේ උපජාලයක උපරිම පරිගණක 8190 පුළුවන්. එක උපජාලයක උපරිම වශයෙන් පරිගණක නෙමෙයි IP ලිපිනයක් කියලා අපි කතා කරමුකෝ. නෙමෙයි පරිගණක 8190ක් කියනවා. ඔව්. කියන්නේ අපි රයිට් ප්‍රශ්නයක් හදුවන්නේ. ඔව් කියන්නේ. එතකොට සර් මේ අපි භාවිත කරන පරිගණක සංඛ්‍යාව ඊට වඩා අඩු වුණොත් එහෙම IP ලිපින අපතේ යනවා. ඕනේ ඉතින් ඒත් ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. දැන් මේ IP ලිපිනයක් කියලා කියන පුතේ අපි සල්ලි දීලා ගන්න එකක් නෙමෙයිනේ. අංක ටිකක් එකතු කරලා හදාගන්න එකක් නේ. ඒතර අපිට ලැබෙන පාඩුවක් නැහැ පුතේ. IP ලිපින අපතේ යනවා කියලා කෙනකින් අදහස් වෙන්නේ පුතේ අපිට අවශ්‍ය ප්‍රමාණය භාවිතා කරලා ඊටු ටික ඉතුරු වෙන එකට නෙමෙයි. අපිට භාවිතා කරන්න උවමනාව තියෙද්දි ඒ ප්‍රමාණය නැති වුණොත් අපිට භාවිතා කරන්න අවශ්‍ය හරි දැන් අපි පළවෙනි උපජාලය ඔයා කියන විදිහට පළවෙනි උපජාලයේ අපි ගණන් හදලා ගත්තා එක උපජාලයක උපරිම IP ලිපින ගණන 8190යි කියලා. ඔව් ඒක ඇත්ත. නේ උපරිම IP ලිපින ගණන නෙමෙයි උපජාලයක උපරිම පරිගණක ගණන. IP ලිපින එනවා 8192ක් දෙකක් අඩු කරපුවාම එනවා 8190. ඇත්ත. හරි. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම. අර කලින් යෝජනා වෙච්ච විදිහට 150යි 200යි බිඳුවයි බිඳුවෙන් පළවෙනි උපජාලයේ පළවෙනි ලිපිනේ පටන් අරගෙන 150යි 200යි 31යි බිඳුවෙන් මේක අවසන් කරා කියලා හිතන්නකෝ. 31යි 255ට යන්න නැතුව 31යි බිඳුවෙන් අවසන් කරොත් අර මම ලිව්වා වගේ 150යි 200යි 31යි එක කියන IP ලිපිනේ පුතේ ඊගාව ජාලයට අයිති වෙන්නේ නැහැ. අන්න එතකොට මේක පාවිච්චි කරන්න බෑ. එතකොට හිතමු අපි පළවෙනි උපජාලයේ හරියටම පරිගණක 8190ක් අපිට පාවිච්චි කරන්න උවමනා වුණා කියලා. හරි. පළවෙනි උපජාලයේ පුතේ පරිගණක 8190යි පාවිච්චි කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය. ගණිතානුකූලව. ඒ ප්‍රමාණයම අපිට පාවිච්චි කරන්න අවශ්‍යත් වුණා කියලා හිතන්නකෝ. හැබැයි
IP ලිපින පරාසය අපි මෙහෙම ලිව්වොත් මොකද වෙන්නේ? අන්න එතකොට 8190 පුතේ හැදෙන්නේ නැහැ. ඇයි? මේ ලිපින එහෙම මේකට අයිති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපි කියන්නේ IP ලිපින අපත යනවා කියලා. නැතිව එක උපජාලයකට අයිති වෙන උපරිම පරිගණක සංඛ්‍යාව 8190ක් වෙලා තියෙද්දි අපි හිතමු මේ ජාලය තුළ පාවිච්චි කරන්නේ පරිගණක 200යි කියලා. හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් තව පුතේ පරිගණක 1000 ගණන් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. දැන් තේරෙනවද? එතකොට මේ වගේ අවස්ථාවක පුතේ අපි කියන්නේ IP ලිපින අපත යනවා කියලා. හරි. ඇත්තටම ඉතින් පුතේ තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අහ ප්‍රශ්නේ වැදගත් වෙන්නේ මෙන්න මෙහෙම. ඒක මම වැදගත් වෙන පැත්තට හරවන්නම් ඈ. මෙහෙමයි. දැන් එක උපජාලයක තියෙන පරිගණක ගාන ඒ විදිහට පොඩි සංඛ්‍යාවක් නම් පුතේ ඒකට B පන්තියේ IP ලිපිනයක් තෝරගන්න එක එච්චර සුදුසු නෑ. ඒතකොට මේ නෙට්වර්ක් එක හදන ඉංජිනේර්ස්ලා දැනගන්න ඕනි මොකක් කරන්නද? නෙට්වර්ක් එක හදන ඉංජිනේර්ස්ලා දැනගන්න ඕනි ඒකට ගැළපෙන විදිහේ පන්තියක් ගන්න. හරි? එතකොට ඔය කියන විදිහට IP ලිපින භාවිතා නොකරන ලිපින ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඔක තමයි පුතේ යාන්ත්‍රණය. හරි? නමුත් ඒක පාවිච්චි කරේ නැහැ කියලා කියන්නේ පුතේ අපතේ යමක් නෙමෙයි ඈ. හරි. දැන් ඔන්න පරිගණකයක් ගෙනල්ලා ඒ පරිගණකයේ ජාලයට සම්බන්ධ කරන්නෙත් නැතුව වෙනම තියලා තිබ්බොත් එහෙම කාලයක් යනකොට ඒ පරිගණකයේ භාවිතයට සුසුසු මට්ටමකටපත් වෙනවා. අන්න එහෙම වුණොත් අන්න අපතේ යනවා. නමුත් පුතේ IP ලිපින කියලා කියන්නේ නිකන් මේ අපි තාර්කිකව හදාගන්න දෙයක් නේ. ඒක පරිගණකයේ තුල මෘදුකාංග විසින් පාවිච්චි කරනවා. උපකරණය හඳුර ගන්න. හරි? එතකොට ඇත්තට මේක අපතේ යමක් නෙමෙයි ඈ. මම කියන්නේ අපේ සබ්ජෙක්ට් එකට අනුවත් පුතේ ඒ වගේ දෙයකට අපි අපතේ යමක් කියලා කියන්නේ නැහැ. අපතේ යනවා කියලා කියන්නේ පුතේ මේ වගේ දෙයකට. හරි? එතකොට ඔයගොල්ලෝ කියන ආකාරයේ ඔය කිව්ව එකේ උනත් අපිට ඔයි නම් එහෙම හිතන්න බැරි කමක් නැහැ. එහෙම හිතන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වේ ගැළපෙන පන්තියක් තෝරගත යුතුයි කියලා අපිට. එතකොට මේ වගේ දෙයක් අපි සාමාන්‍යයෙන් ගන්න. ඒකනේ පුතේ අර ඔයාලට මම chart එකක් දුන්නේ නෝට් එකේ මතකද? ඒකේ තිබ්බනේ A පන්තියේ IP ලිපින පාවිච්චි කරන්න ඕනේ ඉතා විශාල පරිගණක ජාලවල. B පන්තියේ IP ලිපින පාවිච්චි කරන්න ඕනේ මධ්‍ය ප්‍රමාණයේ පරිගණක ජාලවල. C පන්තියේ IP ලිපින පාවිච්චි කරන්න ඕනේ කුඩා පරිමාණයේ පරිගණක ජාලවල. හැබැයි ඒක නීතියක් නෙමෙයි, ඒක නිර්දේශයක්. ඒ නිර්දේශය අපිට අනුගමනය කරන්න පුළුවන්. කියන්නේ ජාල හදන කට්ටියට අනුගමනය කරන්න පුළුවන් නම් ගැටලු ගොඩක් අඩු වෙනවා. තවමත් තියෙනවා. අන්නේම අහන්න පුතේ. ගොඩක් හොඳයි. දැන් මම ඕලෙන් ඇහුවොත් මෙන්න මෙහෙම. ශලනි කෞශල ප්‍රශ්නයක් අහනවා. සර් එක උපජාලයක කම්පියුටර්ස් ගණන එක IP ලිපින පරාසයකින් හොයන්න පුළුවන්ද? එක උපජාලයක කම්පියුටර්ස් ගණන එක IP ලිපින පරාසයකින් හොයන්න පුළුවන්ද? පුළුවන් පුතේ. ඒ කියන්නේ කවදාවත් එක උපජාලයක තියෙන IP ලිපින සංඛ්‍යාවට වඩා පරිගණක සංඛ්‍යාවක් ඒ උපජාලයේ තියෙන්න බෑ. තේරෙනවද කියන එක? හරි. ඇත්තටම උපජාලයේ තියෙන පරිගණක ගාන හොයන්න බෑ. හරි. තිබිය හැකි පරිගණක ගාන හෙව්ව හැකි. තේරෙනවනේ? දැන් ආහනේ සර් එක උපජාලයක කම්පියුටර්ස් ගණන එක IP ලිපින පරාසයකින් හොයන්න පුළුවන්ද? ඔව් දැන් ගණිතානුකූලව ගත්තොත් එහෙම රයිට් ගණිතානුකූලව ගත්තොත් ඔයගන්න තේරෙන්න ඕනි මේ IP ලිපින පරාසයේ IP ලිපින කීයක් තියෙනවද කියලා මට කියන්න. තකල කියන්න. පළමු උපජාලයේ IP ලිපින පරාසය විග්‍රහ කරපුවාම ඒ පරාසය තුල IP ලිපින කීයක් තියෙන්න පුළුවන්ද? පුළුවන් නෙමෙයි කීයක් තියෙන්න ඕනිද? උපරිම IP ලිපින ගාන මම ගන්න. ඈ 8192ක් බොහොම හොඳයි. එතන තියෙන්න ඕනි 8192ක්. 8192ක් තියෙනවා. කිව්ව එක තේරුන්නේ නැහැ පුතේ. ආයි කියන්නේ मालकी ज्ञान को
92යි. ඔව්. 8192යි. 8100 ඔව්. ඇයිනේ අපුතේ පැහැදිලි නෑ. හරි. බලන්නකෝ. එතකොට එක උපජාලයක තියෙන්න ඕනි 8192ක්. ඔය දෙකෙන් තමයි අර 92න් දෙකක් අඩු කරලා තමයි උපරිම පරිගණක ගාන 8190යි කියලා කියන්නේ. හැබැයි කවුද මෙයා අහලා තියෙන විදිහට රජේන්ද්‍ර පුතේ 8190යි නෙමෙයි 92යි ඈ. එක උපජාලයක IP පරාසය ගත්තාම 8192ක් තියෙන්න ඕනි. ඒකෙන් පළවෙනි ලිපිනයයි අවසාන ලිපිනයයි ඉවත් කරාම තමයි 8190 වෙන්නේ. 8190 කියලා කියන පුතේ ප්‍රායෝගිකව පරිගණක සඳහා ආදේශ කරන්න පුළුවන් IP ලිපින ගන්න. හැබැයි මුළු ගාන 8192ක් වෙන්න ඕනේ. ඒකෙන් දෙකක් අඩු කරලා තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? උපජාලයක පරිගණක සංඛ්‍යාව කියලා. ඒ අඩු කරන දෙක තමයි අපි පාවිච්චි කරන්නේ ජාල ලිපිනයටයි විකාශන ලිපිනයටයි. හරිද? රයිට් මම කවුද හරි පරිගණක සංඛ්‍යාව 8190 තමයි පුතේ. පරිගණක සංඛ්‍යාව 8190යි IP ලිපින සංඛ්‍යාව ඔක්කොම 8192යි. හරි? එතකොට කවුද ශලනි මගෙන් අහලා තිබුණේ සර් එක උපජාලයක කම්පියුටර්ස් ගණන එක IP ලිපින පරාසයකින් හොයන්න පුළුවන්ද? ඔව්. කම්පියුටර්ස් ගණන කියලා කියන පුතේ තිබිය හැකි උපරිම පරිගණක ගණන ඈ. හරි දැන් ඉතින් අපිට තේරෙනවනේ. මේකේ 8192ක් තියෙන්න පුළුවන් නම් IP ලිපින උපරිම පරිගණක කීයක් තියෙන්න පුළුවන් 8190යි. හැබැයි ඒ ජාලය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනකොට සමහර පරිගණක 200ක් පාවිච්චි කරන්න පුළුවන් 300ක් පාවිච්චි කරන්න පුළුවන් 1000ක් පාවිච්චි කරන්න පුළුවන් 5000ක් පාවිච්චි කරන්න පුළුවන් 5012ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඒ ආයතනයේ ස්වභාවය. හැබැයි අපිට ගණිතානුකූලව කියන්න පුළුවන් උපරිම පරිගණක තියෙන්න පුළුවන් ඒ උපජාලයක 8190ක් කියලා. උපරිම IP ලිපින 8192ක් තියෙනකොට දෙකක් අඩු කරලා අපිට කියන්න පුළුවන් පරිගණක තියෙන්න පුළුවන් උපරිම කීයද 8190යි කියලා. ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද? right. හරි. දැන් පොඩ්ඩක් බලන්නකෝ ඇත්තටම මේකේ 8100 දැන් මෙහෙම ගන්නකෝ. එක උපජාලයක 8192ක් තියෙනවා නම් එවැනි උපජාල 8ක් තියෙනවා. මේක වැඩි කරාම පුතේ උත්තරේ එන්න එපා කීයද? 85536 වාන්නේ එනවද කියේ? 8 වරක් 2 16න් 6 එකක් ඉතුරුයි. 8 වරක් 9 72යි 1යි 73න් 3 7ක් ඉතුරුයි. 8 වරක් 1 8යි 7යි 5යි 8යි 7යි 15යි 15න් 5 එකක් ඉතුරුයි. 8 වරක් 8 64යි 1 65යි ඔය ඉන්නේ. තේරෙනවද? එක උපජාලයක උපරිම IP ලිපින තියෙන්න පුළුවන් 8192ක්. එවැනි උපජාල 8ක් හැදෙන්න පුළුවන්. එතකොට ඔක්කොම IP ලිපින කීයද? 85536. ඔය ඉන්නේ එක තමයි. හරි ඔන්න මම පැහැදිලි කරලා දෙන්නම් ඔයගලන්ට මේ එක උපජාලයක කොහොමද පරිගණක 8192 පවතින්නේ කියලා. මේ බලන්න. පළවෙනි උපජාලයේ ආරම්භක ලිපිනේ තියෙන පුතේ 150යි 200යි බිඳුවයි බිඳුවනේ. නේ? ඊගාර අවසාන එක තියෙන්නේ 31යි 255 එතෙන්ට යන්නේ කොහොමද? 150යි 200යි බිඳුවයි බිඳුවේ සිට 150යි 200යි බිඳුවයි 255 දක්වා ඉස්සෙල්ලාම පිරෙනවා. පැහැදිලිද? මෙතන බිඳුවයි බිඳුව ඊගාට බිඳුවයි 1 බිඳුවයි 2 බිඳුවයි 3 බිඳුවයි 4 කියලා බිඳුවයි 255 දක්වා පිරෙනවා. මේක දෙන්නේ මේ පහුගිය දවස්වල ගෲප් එකේ අහලා තිබ්බ සදීපයි තව එක්කෙනෙක්. ඒතර මම පොඩ්ඩක් try කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මම උත්තරේ කිව්වා. මේ තියෙන්නේ පිරෙන ආකාරය. හරි බිඳුවයි බිඳුව බිඳුවයි 255 දක්වා පිරෙනවා. ඒ කියන්නේ මුතේ ඉස්සෙල්ලාම අග ඉඳන් පිරෙන්නේ ඈ. බිඳුවයි බිඳුව බිඳුවයි 1 බිඳුවයි 2 බිඳුවයි 3 බිඳුවයි 4 ඔහොම ගිලා බිඳුවයි 255 දක්වා පිරෙනවා. දැන් මට කියන්න මේ පිරීම තුල IP පින කොච්චරක් මේ පරාසය තියෙනවද? මම මේ පෙන්වන්න හදන්නේ මේ පරාසය ඇතුලේ 8192ක් තියෙනවා කියන්නේ. හරි ඔය පරාසය ඇතුලේ පුතේ පරාසයන් ගොඩක් තව කඩන්න පුළුවන්. කියන්න මට. මේකේ IP පින කොච්චරක් තියෙනවද? කොහොම සරු දැන් මම 256යි අයියේ. ඒ පුතේ මෙතන පටන් ගන්න බිඳුවේ මෙතන අවසන් කරනවා 255යි. එතකොට මෙතන පටන් ගත්තා නම් එකෙන් 255න් අවසන් කිරීමේදී 1 සිට 255 දක්වා ඒ දෙකත් ඇතුළත්ව තියෙනවා 255ක්.
බිඳුවෙන් පටන් ගන්න හින්දා 256ක් තියෙනවා. මේ පරාසය 256ක් තියෙනවා. දැන් මෙවැනි පරාසයන් කීයක් තියෙනවද? පුතේ මේක අවසන් වෙන්නේ 31යි 256 නේ. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා මොකද වෙන්නේ? මෙතන 31යි බිඳුවේ සිට මේක නියතයි මේ ටිකත් නියතයි මෙතනට එනවා 31යි 255 කියන. කොහොමද 31යි බිඳුවේ සිට 31යි 255 මේක ඉන්න පුතේ අවසන් වෙන්න වෙදී. ඒතකොට මම මේ ඉරිකැල ටිකක් ගැවේ මේ පරාසයේ තව කාණ්ඩ කීයක් තියෙනවද? ඔක්කොම ගත්තොත් බිඳුවේ ඉඳන් බිඳුවේ ඉඳන් 31 දක්වා කාණ්ඩ කීයද? 32යි යෝ. අන්න ඒක තමයි පුතේ කාණ්ඩේ ප්‍රමාණය කියන්නේ. දැන් එහෙනම් මේ 256 වැඩි කරන්න ඕනේ කියන්නේ. එවැනි කාණ්ඩ 32කින්. හදලා බලන්න. හරි. දෙවරක් 6 12න් දෙක එකක් ඉතුරුයි. දෙවරක් 5 10 1 11න් එකක් ඉතුරුයි. දෙවරක් 2 4 1 5යි 512යි. තුන්වරක් 6 18න් 8 එකක් ඉතුරුයි. තුන්වරක් 5 15 1යි 16න් 6 එකක් ඉතුරුයි. තුන්වරක් 2 6 1යි 7යි. දැන් බලන්න. 2යි 9යි 8යි 5යි 11න් එකක් ඉතුරුයි. 8192. ඔය තියෙන පුතේ 8192 හැදෙන හැටි. ඔය ඕන්න මාක් කරගන්න ඕවා. මේ තියෙන්නේ මේ පළවෙනි උපජාලය විභේදනය කරලා. ඒතර පළවෙනි උපජාලය ඇතුළේ පුතේ අපිට පුළුවන් IP ලිපින 256 කාණ්ඩ 32ක් වෙන් කරලා ගන්න. ඔක තමයි කතන්දර. හරි. ඔක හිතන්න ඕනි කියන්නේ පුතේ ඒකයි ඈ. අවශ්‍ය දේවල් මාක් කරගන්න. තව අහන්න තියෙන ප්‍රශ්න අහන්න. එතකොට අපිට ඊගා ප්‍රශ්නෙට ගිහින්. දැන් මේක ඊගා ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඊගා ප්‍රශ්නෙකට යන්න පුළුවන්. තව අහන්න තියෙන දේවල් තියෙනවා නම් අහන්න. ඊටාම පොඩි යාන්ත්‍රණයක් තියෙන යාන්ත්‍රණය අල්ලගන්න. ඒක තේරෙන්නේ නැත්නම් නැවත නැවත අහන්න. හරිද? ආන්න ප්‍රශ්න නැද්ද? alright එහෙනම් අපි ඊගා ප්‍රශ්න හතරට උත්තර හොයාගමු. එහෙනම් ඊගා ප්‍රශ්න හතර ඉන්නේ පළවෙනි උපජාලයෙන් පුතේ. නේ? එතන මම පළවෙනි උපජාලය ගත්තා මේ පෙන්නන්නේ ඒක තමයි. මම අර ගියසුමාන උගන්ට පෙන්නපු විදිහට පළවෙනි උපජාලය මෙහෙම ගත්තොත් මේ තියෙන පුතේ පළමු උපජාලය. ඒකේ පළවෙනි ලිපිනේ විදිහට එන්නේ මොකද්ද? 150යි sorry 200යි බිඳුවයි බිඳුව. ඒකේ අවසාන IP ලිපිනේ විදිහට එන්නේ මොකද්ද? 150යි 200යි 255යි 255. ඔකනේ පුතේ එන්නේ. හරි එතකොට මේ මොකද්ද? මේක තමයි ජාල ලිපිනේ. මේ තියෙන්නේ ජාල ලිපිනේ. හරි ඕක නේද පුතේ පස්වෙනි ප්‍රශ්නේ? පළමු උපජාලයේ ජාල ලිපිනේ කුමක්ද? ඕක නේද පස්වෙනි ප්‍රශ්නේ? 5. කියන්න. ඈ? ඔයාලට ඕක කියන මාර වෙලාවක් යනවානේ පුතේ. දැන් මම කෑ ගහනකොට අල්ලපු ගාවල මිනිස්සුත් එයි. මොකද මේ ඈ? අල්ලපු විතර මිනිස්සු නැත්තම් මේ සර් කෑ ගහන්නේ කියලා. හරි එතකොට ජාල ලිපිනේ කියලා කියන්නේ IP පරාසයේ පළවෙනි ලිපිනේ. හරි එතකොට 6 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ පළමු IP ලිපිනය right ඊගාවට 7 වෙනි ප්‍රශ්නෙට අදාළ වෙන්නේ අවසාන IP ලිපිනය. 8 වෙනි ප්‍රශ්නෙට අදාළ වෙන්නේ විකාශන ලිපිනය. එහෙනම් පුතේ විකාශන ලිපිනය කියලා කියන්නේ පරාසයේ අවසාන ලිපිනයට. පළමු IP ලිපිනය තර මේකේ ඉන්නේ මොකද්ද?
150යි මෙන්න මේක හැදෙන විදිය තමයි ඔයගොල්ලෝ ග්‍රහණය කරගන්න ඕනේ පුතේ. 150යි 200යි මෙතන බිංදුව එහෙමම තියෙද්දි මෙතන තමයි වෙනස් වෙන්නේ පුතේ. අගාංකේ නම් තමයි වෙනස් වෙගෙන එන්නේ ඈ. හරි 0.1 0.2 0.3 0.4 ඔහොම ගිහලා 0.255 වෙනස් වෙලා ඊගාවට ආයෙ පටන් ගන්නවා 1 බිංදුවේ 1.1 1 1 2 එහෙම ගිහලා 1.255 ආයෙ පටන් ගන්නවා 2 බිංදුවේ ආයෙ 2.255 ආයෙ 3 බිංදුව ඔහොම ගිහලා තමයි 31.255 දක්වා යන්නේ. එහෙනම් ඊට කලින් එක මොකද්ද? 150යි 200යි මේ මොකද එන්නේ මේක? හා? එතන ඉන්නේ මොකද්ද? 21.257 ඈ? ඔව් සෝරි මේක 255 31 ඈ. පළමු ජාලෙන් 31.254 ඔව් 31.257 හරි ඒ කියන්නේ මේකේ පරාසයේ මෙහෙම ඇවිල්ලා 31 බිංදුවෙන් පටන් ගන්නවා 31 1 31 2 31 3 ඔහොම ගිහලා 31.254 ඊළඟ 31.255 ඔය දිනුනේ ප්‍රශ්න උත්තර ප්‍රශ්න 8ට උත්තර 8යි මම බෝඩ් එක මකන්නේ නැහැ මේක මාක් කරගන්න ඉඩ තියාගෙන මේ ප්‍රශ්නේ ලියන්න මෙහෙම ලියන්න මම දැන් මේ පන්තියට එනවා ඈ ඒක පන්ති තුනම නියෝජනය කරන්න ගණන් තුනක් අපි හදුවා වෙනවා ඊට පස්සේ ඊට අදාළව දැන් අපි මම දුන්න ප්‍රශ්න ටියුට් එකේ ප්‍රශ්න තියෙනවා දැන් ඒවා ප්‍රමාණිකුල කරගෙන ඉස්සරහට එන්න ඈ එතකොට මේක අපි කතාරේ 6 වෙනි ප්‍රශ්න කිව්ව නේද උදේ මේ ප්‍රශ්නය 6 වෙනි කිව්ව නේද ඔව් සර් එහෙනම් 7 වෙනි එක ලියා ගන්න එක්තරා ජාලයක 100යි 10යි 10යි 10 එක්තරා ජාලයක 100.10.10.10 යන IP ලිපිනය භාවිතා කරයි. එක්තරා ජාලයක 100.10.10.10 යන IP ලිපිනය භාවිතා කරයි. right මෙම උපජාලය මෙම ජාලය උපජාල එක්තරා ජාලයක 100.10.10.10 යන IP ලිපිනය භාවිතා කරයි. හරි මෙම ජාලය උපජාල 50කට වෙන් කරන්නේ නම් මෙම ජාලය උපජාල 50කට වෙන් කරන්නේ නම් කියලා කමාවක් දාලා පුතේ අර අපි ලියව ප්‍රශ්න 8ම ලියා ගන්න. ඒ ප්‍රශ්න 8ම ලියලා ගැටලුව විසඳන්න බලන්න. ඒ ප්‍රශ්න 8ම ලියලා ගැටලුව විසඳන්න ඈ. එතකොට පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ නව උපජාල වසනේ කුමක්ද? දෙවෙනි එක වෙන්නේ උපජාලයක උපරිම පරිගණක සංඛ්‍යාව කීයද? තුන්වෙනි එක වළංගු අය පිළිවෙල පරාසය කුමක්ද? 4 කාණ්ඩයක ප්‍රමාණය කොපමණද? ඔය විදිහට ප්‍රශ්න 8 එනවා ඈ. ගන්න බෑ. right. අපි බලමු නේද? බලන්න
දැන් අපි පිළිපිනේ තියෙන පුතේ 100යි 10යි 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 නේ. රටක් ගාලා අපි හදාගෙන යමු. මොකද්ද IP ලිපිනය? IP ලිපිනේ තිබුතේ 100යි 10යි 10යි 10යි. මොකද්ද ජාල පන්තිය? පන්තිය ඒ 100 කියලා කියන්නේ එකත් 126 අතර අගයක්. එහෙනම් ජාල පන්තිය ඒ. එහෙනම් පුතේ පවතින උපජාල ආවරණය මොකද්ද? 255යි බිඳුවයි බිඳුවයි බිඳුව. නේද? මේ ක්ලාස් එකේ එහෙමනම් ජාල අංකය මොකද්ද? 255ට අදාළව IP ලිපිනේ 100 එහෙම වෙනවා. මේ තුන බිඳු නිසා මේ තුනත් බිඳු බවට පත් වෙනවා. එහෙනම් අර අපි කලින් කතා කරා වගේ දැන් කියන්න තියෙන්නේ මොකද්ද? මේකේ මේ IP ලිපිනේ මේ IP ලිපිනේ සහිත ජාලේ හැම පරිගණකයකටම වෙන වෙන IP ලිපිනේ පළවෙනි ඉලක්කම නියත වෙන්න ඕනි. ඒ කියන්නේ පුතේ 100 වෙන්න ඕනි. ඉතින් ඉලක්කම් වෙනස් වෙන්න ඕනි. එතකොට මේකේ බිටු වලින් ගත්තොත් 10 පාදයෙන් ඉලක්කම් 3යි නම් බිටු වලින් ගත්තොත් පුතේ බිටු 27ක් තියෙනවා. එකිනෙකට වෙනස් ආකාරයෙන් වෙනස් වෙන්නේ. එහෙනම් 224 වෙනි බලයක් තමයි මේකේ තියෙන මුළු IP ලිපින ගන්න. දැන් ඒක අපි දන්නවා. නේද? රයිට්. අර මම ඉස්සෙල්ලා ඇඳ විදිහට මේක ඇඳුවොත් මෙන්න මේක ආවේ කියන්නේ. මේකේ මෙන්න මේ කොටස සත්කාරක කොටස මේක තමයි ජාලක කොටස. 100 නියතයි ඊට ටික වෙනස් වෙනවා. රයිට්. දැන් එහෙනම් අපි ජාල අංකයක් දන්නවා. රයිට්. දැන් ඒතකොට මේකේ අපි කියන්නේ මොකද්ද? ජාලය උපජාල 50කට වෙන් කිරීම සඳහා ජාලය උපජාල 50කට වෙන් කිරීම සඳහා උපජාල අංකය ඒ කියන්නේ පුතේ සබ්නෙට් ID ජාලය උපජාල 50කට වෙන් කිරීම සඳහා උපජාල අංකයට කියලා දාමුකෝ අපි. මම සඳහන් කියන වචන මෙතන පාවිච්චි කරපින් දැන් ගත්තේ උපජාල අංකයට අවම බිටු කීයක් වෙන් වෙනවද පුතේ? උපජාල 50ක් හදන්නම් බිටු කීයක් වෙන් වෙන්න ඕනද? බිටු 6ක් වෙන් වෙන්න ඕනේ. බිටු 5ක් වෙන් කරොත් 2 5 වෙනි බලයේ 32යි. බිටු 6ක් වෙන් කරොත් පවන් පෙරේරා මගෙන් අහනවා අස්සයි ජාල පන්තිය ගන්නේ කොහොමද? ඒ පුතේ ඔකට වගුවක් අපි කතා කරන්නේ. ජාල පන්තිය අයිති වෙන්නේ පළවෙනි ඉලක්කම බිඳුවේ සිට 126 නම් පන්තිය A. 127 ගන්නෙ නෑ. 128 සිට 191 නම් පන්තිය B. 92 සිට 223 නම් පන්තිය C. වගුවක් තියෙනවා පුතේ. ඔයා ඒ දවස්වල පන්තියට සහභාගී වුණේ නැත්නම් හෝ නෝට් එක ලියා ගන්න බැරුණා නම් ගෲප් එක හරහා ළමයිකට කියලා නෝට් එක ඉල්ල ගන්න පුතේ. හරි. ජාල පන්තිය අඳුර ගන්න ක්‍රමය අපි වෙනම වගුවකින් කතා කරා ඒවා සම්පූර්ණ කරගන්න නෝට් එක. හරි. ජාලය උපජාල 50කට වෙන් කිරීම සඳහා උපජාල අංකයට අවම බිටු 6ක් වෙන් කළ යුතුය. right. ඒ අනුව පළවෙනි එක නව උපජාල වසනය.
නව උපජාල වසනේ කි මොකක්ද දෙන්නේ? ඔව්. එතකොට නව උපජාල වසනේ ව්‍යුත්පන්න වෙන්නේ පුතේ පවතින උපජාල වසනේ ගින්දා 255ක් අනිවාර්යයෙන් මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඊගාවට බිටු 24 එන්නේ. එතකොට බිටු 24න් පළවෙනි බිටු 8න් පුතේ 6ක් වෙන වෙනවා උපජාල වලට. එහෙනම් මෙතන එකේව 6ක් මෙහෙම දාන්න ඕනේ. එකේව 6යි බිංදු 2යි. ඔන්න මේ බිංදුව ගැන මේ කිව්වේ. මේ බිංදුවට අනුරූප බිටු 8න් 6ක් උපජාල සඳහා වෙන් වෙච්චාම දෙකක් ඉතුරු වෙනවා සත්කාරක වලට. ඊට පස්සේ ආපහු පුතේ බිටු 8ක් මෙතනට එනවා. මේ බිටු 8 කියලා කියන්නේ දෙවෙනි බිංදුවට. ඩොට් ආයි බිටු 8ක් එනවා. හරි. එතකොට මෙන්න මේ 6ට අපි කියනවා subnet id මේ 8 8යි 16යි 2යි මෙන්න මේ 18ට අපි කියනවා host id කියලා. ඔන්න ඔකයි කතන්දර. right. එහෙනම් නව උපජාල වසනේ මොකද්ද? 255යි එතකොට කීය දෙන්නේ? 128යි 64යි කියන්නේ 192යි 192යි 32යි කියන්නේ 224යි 224යි 16යි කියන්නේ 240යි 240යි 8යි කියන්නේ 248යි 2යි 252යි 252යි බිඳුවයි බිඳුව. ඔන්න පුතේ නව උපජාල වසන 255 ඒවා 1යි 252යි බිඳුවයි බිඳුව. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ඈ. ඊගාවට දෙවෙනි කොටස. මොකද උපජාලයක උපරිම පරිගණක ගණන. සුළු කළ උත්තරේ ගත්තේ නැතුව ප්‍රශ්නයක් නැහැ. ගත්තත් කවන්නේ නැහැ. එතන මෙතන බිටු තියෙනවා පුතේ 8ක්, මෙතනත් 8ක් තියෙනවා, මෙතන 2යි බිටු 18ක් තියෙනවා. 8යි 8යි 16යි 2යි 18යි එහෙනම් 2 18 වෙනි බලය ඍණ 2. එක උපජාලයක තියෙන උපරිම පරිගණක ගාන කියන පුතේ 2 18 වෙලා ඒකෙන් දෙකක් අඩු කරන්න ඕනේ. පරිගණක ගාන අපෙන් අහන්න. හරි? right. ඊගාට තුන්වෙනි එක වළංගු IP ලිපින පරාසය. වළංගු IP ලිපින පරාසය. හරි වරංගු IP ලිපින පරාසය මම ඉස්සරහට ඔයගලන්ට කිව්වා හැම වෙලේම පුතේ IP ලිපින පරාසයක් පටන් ගන්නෙ මොකෙන්ද? යාල අංකයෙන්. එතන මෙතෙන්ද එන්නේ මොකද්ද? CI බිඳුවයි බිඳුවයි බිඳුවේ සිට එන අවසන් වෙන්නේ කොහොමද? මේ බිඳු තුන 255 තුනක් වෙනවා. ඒ කියන්නේ CI 255යි 255යි 255. ඔන්න වළංගු IP ලිපින පරාසය. හැම වෙලේම මෙතනින් පටන් ගන්නවා. ඊගාට මේ බිඳු තුනම 255 දක්වා පිරෙනවා. පිරිච්චාම ඔක්කොම IP ලිපින් ටික එනවා. right ඊගාට හතරවෙනි කොටස මොකද්ද? කාණ්ඩයක ප්‍රමාණය. එතකොට එතන පුතේ සුපුරුදු ක්‍රමය තියෙන්නේ 256න් අඩු කරන්න මේ සංඛ්‍යාව 252. එතකොට එන්නේ කීයද? 4යි. ඒ 4යි කියන එකෙන් අදහස් වෙන්නේ එක උපජාලයක තියෙන IP ලිපින ගන්න 4යි කියන එක නෙවෙයි ඈ. එකම අර කලුත් ඔබත් එක සාකච්ඡා කරේ ඈ. right. ඔක තමයි කතන්දරය. ඊට පස්සේ 4න් 4 කාණ්ඩ වලට වෙන් වී ඉස්සරහට යනවා. එහෙම 64ක් තියෙන්න පුළුවන්. right. මේ ටික මාක් කරගන්න. මේ ටික මාක් කරගෙන එහෙනම් අදට අපි ඔතනින් නවත්තමු. මොකද අපි පැය 3කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. හරි. එතකොට මේ ගානේ ඊටු ටික සම්පූර්ණ කරන්න දැන්ට සම්පූර්ණ කරලා ඇති. ඔයගොල්ලන්ට දීලා තියෙන පුතේ ප්‍රශ්න ටියුට් එකේ දැන් ක්‍රමානුකූලව ප්‍රශ්න ටික කරගෙන ගිය හැකි. එතකොට මේ ටික ඉවරෙච්ච හැටි මම ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නත් ගන්නවා ක්‍රමානුකූලව. එතකොට ලබන මාසයේ මූලික වෙලා නෙට්වර්ක් වල දෙවෙනි ටියුට් එක එනවා. එතකොට මේ සුමානේ අවසන් වෙනකොට ඔයගොල්ලන්ට දෙවෙනි ටියුට් එක ආයතනයට ලැබෙයි. ඔයගොල්ලන්ට ගිහිල්ලා ටියුට් එක ගන්න පුළුවන් රටේ තත්ත්වය ඔයගොල්ලෝ බලපානවා. ඉතින් ඒකෙන් තමයි. හරි. මොකද දැන් කියනවනේ පුතේ 21 වෙනිදා ඉඳන් 25 වෙනිදා වෙනකම් ආපහු සංචාරණ සීමා කියලා කියන්නේ රට වහලා තියෙන්නේ. ආයි 25 දවල් කාලේ ඇරලා ආයි 25 වෙනිදා රැය ඉඳන් 28 වෙනිදා දක්වා
රට වහලා තියෙන්නේ. හරි. දැන් බලමු ලබන මාසේ කොහොමද දවස්වල ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් අපේ මම කිව්වේ මොන දුෂ්කරතාවයේ මත උනත් අපිට අපේ කාර්යයන් ටික පුළුවන් ප්‍රමාණකින් කරගෙන යා යුතුයි ඈ. හරි කරන් යන්න වෙනවා. ඒ නිසා ඒ ඔයගලන්ට දෙන ටියුට්ස් අනම්මනම් ඔක්කොම මම ඒවා හදනවා, print කරනවා, ඒ ඔක්කොම ටික කරනවා. ඒ හින්දා මේ මාසේ අවසාන සුමාන වෙනකොට ඔයගලන්ට ආයතන ටියුට් ටික හම්බ වෙනවා. ඒක ලබන මාසේ මුල අලුත් ටියුට් එකකට අපිට යන්න පුළුවන්. ඒ දක්වා අපි මේ ක්‍රියාකාරකම් එක්ක ඉස්සරහට යනවා. දැන් වත් මේ පරක් වෙන්නේ මේ සරි මේ කලබල වෙන්න එපා. ඔව් මේ කවුද අහනවා මේ කවද්ද ටියුට් දෙන්නේ සර්? ඒක තමයි මම මේ කියන කාලේ දාගන්නේ. හරි දැන් ඔයගොල්ලෝ දැන් මේ ඔයගලන්ට ටියුට් එක ගන්න අවස්ථාව හම්බෙච්ච ඇටි ගිහලා ටියුට් එක ඉල්ලන්න එපා ඈ. ඔයගලන්ට මේ ටියුට් එක හම්බෙන්නේ ලබන මාසේ ටියුට් එක විදිහට. ඒතර මේ මාසේ අන්තිම තමයි පුතේ ආයතන ටියුට් එක හම්බෙන්නේ. ඒක මම ගෲප් එකට දානවා ටියුට් එක ආයතනට යවුවා කියලා. ඒක ගෲප් එකේ දැම්මට පස්සේ ගිහිල්ලා ටියුට් එක ගන්න. හරි. මේ බැරි මොනොත් ඉතින් අපි වෙන මොකක් හරි විකල්ප වලට යමු. කොහොම හරි අපි මේ කාර්ය පුතේ කරගෙන යන්න ඕනේ කියන මම මේ කිව්වේ. ඔය පවතින ගැටලු වලට අපි උත්තර හොයාගන්න උත්සාහ කරමු. හරි. පවතින ගැටලු වලට උත්තර හොයාගන්න උත්සාහ කරමු. උත්සාහ කරලා අපි ගමන අපි යන්න. ඒ කියන්නේ මේක කැඩෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න අපි පාවිච්චි කරන්න පුළුවන් හැම උපක්‍රමයක්ම පාවිච්චි කරන්න ඕනේ. හරි. හරි. ඒ ගැන මම ආයතනත් එක්ක කතා කරන්නම්. කතා කරලා බලලා වඩා හොඳ ක්‍රම වලට එන්නම් පුතේ. හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක උතනින් නවත්තමු. එතකොට ලබන සුමානේ මේ ප්‍රශ්න සාකච්ඡා කරලා අපිට පුළුවන් ප්‍රශ්න ටියුට් එකට යන්න ගණන් හදන්න සහ පොඩි එක කොටසක් ඔයගලන්ට උගන්වන්න තියෙනවා. අයි පිළිපෙන සම්බන්ධව ඒකත් අපි ලබන සුමානේ කතා කරමු. හරි. එහෙනම් පුතේ අපි අදට කාර්ය නවත්තමු. ලියලා නැති කට්ටිය මේක ලියා ගන්න ඈ.